න්‍යායන් සහ ප්‍රවේශ. නැත්නම් න්‍යාය ප්‍රවේශ. ඕනි වචන මේකට පාවිච්චි කරන ගැටලුවක් නැහැ. මම මුලින්ම ඔයගොල්ලන්ට කියන්නම් මේ පාඩම අපි කරන්න හදන්නේ මොකක්ද කියලා. අපි දන්න වෘත්තීය සමිති කියන්නේ බොහොම පරණ ව්‍යුහයක්. ඒ කියන්නේ 1790 ගණන් වල ඉඳන් ක්‍රමානුකූලව වර්ධනය වෙමින් විකාශනය වෙමින් අලුත් දේවල් එකතු වෙමින් සමහර දේවල් නැති වෙමින් ඉස්සරහට එන සංවිධානාත්මක ක්‍රියාවලියක් විදිහට තමයි අපි වෘත්තීය සමිති ව්‍යාපාරයේ ලෝක මට්ටමින් දකින්නේ. තැනින් තැනට වෙනස්, කාලෙන් කාලෙට වෙනස්, ආයතනෙන් ආයතනට වෙනස්, රාජ්‍යාංශයට වඩා පෞද්ගලික අංශ වෙනස්, මේ විදිහට එක එක වෙනස්කම් සහිතව වෘත්තීය සමිති සංවිධානය වෙලා තිබෙනවා අපි දකිනවා. එතකොට හැබැයි මේ දක්වා අපි මේවයි කතා කරේ මම හිතන්නේ අපි දවස් 7ක් හම්බ වුණා අද මේ 8 වෙනි දවසේ යන්නේ. ඒතකොට මේ දවස් 7ක්ම අපි කතා කරේ වෘත්තීය සමිති මොනවද, ඒ වෘත්තීය සමිති වල අරමුණු මොනවද, කාර්යභාරය මොනවද, මොකටද මිනිස්සු සම්බන්ධ වෙන්නේ, වෘත්තීය සමිති ආරම්භ වීමේ ඉතිහාසය මොකක්ද, ඒ ඉතිහාසයට සම්බන්ධ වුණු කාර්මික විප්ලවය මොකක්ද, අපි මේ වගේ දේවල් තමයි මූලික වශයෙන්ම හැදෑරුවේ. එතකොට අපි අද කතා කරන්න හදන්නේ ඔය කතා කරපු වෘත්තීය සමිති අපි න්‍යායිකව කොහොමද තේරුම් ගන්නේ. න්‍යායක් කියලා කියන්නේ, ප්‍රවේශයක් කියලා කියන්නේ යමක් අපිට වර්ගීකරණය කොට හඳුනාගත හැකි, මේ වර්ගීකරණය කොට හඳුනා ගැනීමට උදව් කරන මෙවලමක් විදිහට තමයි අපි න්‍යායක් හෝ ප්‍රවේශයක් ගන්න. මොකද හේතුව එකිනෙක න්‍යායන් වෙනස්. උදාහරණයක් විදිහට අර එකිනෙක එක එක පැතිවලින් බලනකොට එක එක විදිහට වෙනවා වගේ නේද? අපි සමහරට කියන්නේ ඒ පැත්තෙන් බලනකොට තමයි ලස්සන. නැත්නම් මේ පැත්තෙන් බලනකොට තවත් ලස්සන වගේ. කියන්නේ එක එක පැතිවලින් බලනකොට එක එක විදිහයි. ඒ වගේ එක එක න්‍යායන් හැදිලා තියෙන්නේ වෘත්තීය සමිති එක එක ආකාරයෙන් තීරුම් ගන්න. සමහර න්‍යායන් වලට අහු වෙන්නේ නැති එකක් තවත් න්‍යායකට අහු වෙනවා. එහෙම නැත්නම් සමහර ප්‍රවේශයකින් අපිට පේන්නේ නැති එකක් තවත් ප්‍රවේශයකින් පේනවා. ඒ නිසා වෘත්තීය සමිති පිළිබඳව න්‍යායන් එහෙම නැත්නම් ප්‍රවේශයන් කීපයක්ම අපිට හඳුනා ගන්න පුළුවන්. සමහර ඒවා න්‍යායන් විදිහට ගොඩනගපු ඒවා නෙවෙයි. න්‍යායන් විදිහට ගොඩනගපු ඒවා නෙවෙයි. සමහර ඒවා පැහැදිලි කිරීම. හැබැයි මේ පැහැදිලි කිරීම එකිනෙකට වෙනස් වෙනවා. මේ පැහැදිලි කිරීම ඉදිරිපත් කරපු පුජ්‍යලයන්ගේ නැත්නම් සංවිධානවල ආර්ථික සමාජ දේශපාලන පසුබිමට සාපේක්ෂව. ඒ කියන්නේ ඒවා එකම විදිහට නෙවෙයිනේ හැමෝම හිතන්නේ. ඒ වගේම එකම සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පදනම් වල නෙවෙයිනේ හැමෝම ඉන්නේ. මේ වෙනස්කම් අනුව මේ ප්‍රවේශ වෙනස් වෙලා තියෙනවා, න්‍යායවල වෙනස් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ලෝකයේ දකින ආකාරය, උදාහරණයක් විදිහට දැන් ටිකකට ඉස්සෙල්ලා සුරංග ගහපු ලෝකයේ පිළිබඳ ලෝකයේ එහෙම වෙන්නේ නැහැ නේද කියන එක. ඉතින් ලෝකය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව විවිධ සාකච්ඡා සමාජයේ තියෙනවා. උදාහරණයක් විදිහට අපේ රටේ මහාචාර්ය ලින්ද සිල්වා ලියපු ඉතාමත් ප්‍රසිද්ධ පොතක් තමයි මගේ ලෝකය. මගේ ලෝකය. ඊළඟට ගත්තොත් එහෙම මේ සාමාන්‍යයෙන් කියන දේ තමයි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි ලෝකය කියලා කියන්නේ එකක් භූගෝලීය වශයෙන් අපි කියන ලෝකය. භූගෝලීය වශයෙන් අපි කියන ලෝකය. ඒ ලෝකය ගත්තත් මුල් කාලේ ලෝකය කියලා යුරෝපියන් හඳුනාගත්තේ යුරෝපයේ රටවල් ටික. අනිත් ඒවා නිකන් හිස් බීම් ඒකනකට හොයාගත්ත කියලා කියන්නේ. ඇමරිකාව හොයාගත්තා, අප්‍රිකාව හොයාගත්තා කියලා කියනනේ. හොයාගත්තා කියන්නේ හැංගිලා තිබ්ලා වගේනේ. ඒකෙන්ම තේරෙනවා යුරෝපීය දෘෂ්ටි කෝණය මොකක්ද කියලා. එතකොට මේ ලෝකය ගත්තට පස්සේ මේ ලෝකය භූගෝලීයයි. නමුත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ අනුකුත් ඒවත් ලෝකේ වුණාට පස්සේ දැන් වෙනකොට ගත්තොත් රටවල් 193කටත් වඩා රටවල් හැදලා තියෙනවා. ඒතකොට මේ සමස්තය තමයි දැන් ලෝකය කියන්නේ. ඔය භූගෝලීය ලෝකයනේ. කියන්නේ භෞතික ලෝකය. ඒ වගේම අපිට තියෙනවා දාර්ශනික ලෝකයක්. නැත්නම් මිනිස්සු හිතන මතන විදිය, මිනිස්සු දකින විදිය. අපි කියන්නේ අපේ ලෝක දැක්ම කියලා. අපේ ලෝක දැක්ම, අපේ සමාජ දැක්ම, අපේ ආර්ථික දැක්ම, අපේ සංස්කෘතික දැක්ම, ආගමික දැක්ම. මේ දැක්ම කියන එකට ලෝකය කියලා කියනවා. මගේ ලෝකය කියලා කියන්නේ ඒක මගේ ලෝකය මම දකින විදිය. හරි? මගේ ලෝක දැක්ම කියන්නේ මම ලෝකයේ දිහාවේ නැත්තම් මම අදහස් කරන විදිය, මගේ අදහස් පද්ධතිය. එහෙම ගත්තට පස්සේ මේ ලෝකය කියන එකත් එකිනෙකට වෙනස් අදහස් තියෙන දෙයක්. සමහර අය තමයි කියන්නේ මම සිතන නිසා මම පවතින්නේ. මොකද මම පවතිනවා කියලා මට දැනෙන්නේ මං හිතන හින්දා. මං හිතන්නේ නැති කෙනෙක් නම් මට දැනෙන්නේ නැහැ මම පවතිනවා කියලා. ඒ නිසා තව අය කියනවා
මගෙන් පරිබාහිර ලෝකයක් නැහැ කියලා. මොකද මට ලෝකයේ විදිහට පේන එකයි තවත් කෙනෙකුට ලෝකයේ විදිහට පේන එකයි කිසිම ආකාරයකින් සමානකමක් නැහැ. හරියට නිකන් ඇඟිලි සටහන් වගේ. මම දැන් මම අහලා තියෙන විදිහට සාමාන්‍යයෙන් මේ ඔය ඇඟිලි සලකුණු අංශය වැඩ කරන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාව දන්නවා ඇති පොලිස් නිලධාරීන් විදිහට ඉන්න අය. එහෙම අය හිටියා අපේ පහුගිය මේ අවුරුදුවල. මම එක්කෙනෙක් අහුවට පස්සේ කිසිම කෙනෙක්ගේ ඇඟිලි සටහන් සමාන නැහැ කියලා. ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් ගත්තට පස්සේ හැමෝගෙම එකිනෙකට වෙනස් ලෝක දැක්මක් තියෙනවා. අපි කොහොම කිව්වත් අපි දෙන්න එක වගේ කියලා කිව්වට බොරුවක්, තනිකර බොරුවක්. යම්කිසි සාම්‍යයන් එනවා. යම්කිසි එකඟතාවය එනවා. නමුත් ලෝක දැක්ම වල වෙනස්. එතකොට මේ ලෝක දැක්මවල අනුව න්‍යායන් ප්‍රවේශ වෙනස් වෙනවා. න්‍යායන් ප්‍රවේශ වෙනස් වෙනවා. එහෙම ගත්තට පස්සේ වෘත්තීය සමිති සම්බන්ධෙනුත් එවැනි න්‍යායවල කීපයක් තියෙනවා. නැත්නම් අපිට ඕනනම් කියන්න පුළුවන් විවිධාකාරී පැහැදිලි කිරීම කියලා කිව්වත් කමක් නැහැ. මොකද මේක අර අච්චුවකට වැටිලා කරකස විදිහට තේරුම් ගන්නවට වඩා ඔයාලගේ ඔළුවට යන එක හොඳයි. මොකද්ද? මේ දැනුමක් විදිහට. ඒ දැනුම පදනම් වල ඔයගොල්ලෝ ඥානය ගොඩනගා ගන්න. නමුත් දැනුමක් විදිහට මේ කාරණා ගන්න මේවා නැතුවර ගලේ කොටපු අකුරු නෙවෙයි. ගලේ කොටපු ඒවත් මේ වැස්සත් එක්ක දිරා යනවා නේද? අර මර්වින් පෙරේරාගේ සින්දුවක් තියෙන්නේ ඔබේ ආදරේ දෙවන පැතිස් රජ සමයේ කුරුට කීයක් වාගේ. ඊට පස්සේ කියනෝනේ අවුවැසි හුළඟට අහුවෙලා දැන් ඉස්පිලි පාපිලි නැහැ කියලා වටහා ගන්නට බෑ කියලා කියවා ගන්නට බෑ කියලා. ඒ කියන්නේ ගලේ කොටපු අකුරුත් වෙනස් වෙනවා. ගලේ කොටපු අකුරුත් වෙනස් වෙන එක මේ න්‍යායවල කියන ඒවත් ප්‍රවේශ කියන ඒවත් වෙනස් වෙනවා. ඒ නිසා මේවා සුද්ධ වූ ලියවිලි විදිහට සුද්ධ වූ ඉදිරිපත් කිරීම විදිහට සුද්ධ වූ භාෂා බවට විවහාර බවට ඔළුවට දාගන්න එපා. නිකන් just knowledge නිකන් දැනුමක් විතර ගන්න. හැබැයි මතක තියාගන්න. ඒ දැනුම මත පදනම් වෙලා ඥානයක් ගොඩනැගීමට ඒවා ඉවහල් කරගන්න. හරි? එතකොට මම කීප එක තමයි මෙතනක් තියෙන්නේ. එකක් තියෙනවා. එක අය තමයි කාල් මාක්ස් එන්ගල්ස් ලෙනින් වගේ විප්ලවවාදීන් වෘත්තීය සමිති ගැන කතා කරලා තියෙනවා. සිඩ්නි වෙබ් වගේ සිවිල් සේවකයන් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ සිඩ්නි වෙබ් සහ බීටිස් වෙබ් සිවිල් සේවකයන්. කොමන් හොක්සි වැනි අධ්‍යයන කරන ශාස්ත්‍රඥයෝ කතා කරලා තියෙනවා. මිචෙල් වගේ කම්කරු නායකයෝ කතා කරලා තියෙනවා. මෙහිම ගත්තට පස්සේ වෘත්තීය සමිති ගැන එකිනෙකා එක දේවල් කතා කරලා තියෙනවා. සහ ඕගොල්ලොන්ටත් අවසරයක් තියෙනවා මේ කවුරුත් කතා කරපු නැති දෙයක් තමන්ගේ අත්දැකීම් ඇසුරින් කතා කරන්න. වෘත්තීය සමිති පිළිබඳව ඕගොල්ලොන්ට ප්‍රවේශයක් හදන්න පුළුවන්. බය වෙන්න එපා. දැනුම කියන්නේ හැමෝටම විවෘත තැනක්. ඒ දැනුම් කලාපයට ඇතුල් වෙලා කියන්නේ. මම හැමදාම කියන දෙයක් තමයි ඉගෙන ගැනීම කියන එක හරිම හිතුවක්කාරී අනාකෘතික ප්‍රස්ත්‍යාදුකාර වැඩක් විය යුතුයි. නැත්තම් කවුරුහරි කියන එකක් අහගෙන ඔව් කියන එක නෙවෙයි ඉගෙන ගැනීම කියන්නේ. මම ගන්න උදාහරණයක් තියෙනවා. ඔයගොල්ලෝත් ඒ උදාහරණය ගත්තද කියලා මට මතක නැහැ. මම කියන්න. හරියට නිකන් අවුරුදු 1කමාරක දෙකක ළමයෙකුට ගිලෙන්නේ නැති වතුර භාජනයක් දුන්නොත් එහෙම වතුරේ අපි යා තිව්වොත් එහෙම තියලා පැත්ත කරලා හිටියොත් මෙයා වතුරේ සෙල්ලම් කරන හැටි ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. ඒ සෙල්ලම් කරනකොට එයා හිතනවද වතුර බිම හැලෙයි, වතුර මදි වෙයි, මට අම්මා බණේ නැත්නම් අප්පච්චි බණේ ඔය වගේ හිතනවද? මොකොත් හිතන්නේ කිසිදු ආකෘතියකට අහු වෙන්නේ නැතුව එයා ඒ වතුරත් එක්ක සෙල්ලම් කරනවා. වතුර බේසම ඉවර වෙනකන් සෙල්ලම් කරනවා. හට්ට දානවා, බේට දානවා, පොල්පෙටි කවුත් එයාගේකටත් දානවා නේද? මේ කොටක් දේවල් සිද්ධ වෙනවා. ඒක හරිම අනාකෘතිකයි. ඉගෙන ගන්නවා කියන්නේ එහෙම එකක්. ඉගෙන ගන්නවා කියන්නේ හොඳට සෙල්ලම් කරන්න. දැනුම ඇතුලේ සෙල්ලම් කරන්න. බය වෙන්න එපා. කාටවත් බය වෙන්න එපා. මේ දැනුම මහලුකුවට දන්න කවුරුත් ලෝකේ නැහැ. හැමෝම දැනුම හමුවේ, ඥානය හමුවේ පොඩි දරුවෝ. ඉතින් බොහොම හැසිරෙමු. ඒ හින්දා ඕගොල්ලොත් පුළුවන් නම් ඔන්න ඊළඟ සතියේ මන්ට කියන්නේ මෙන්න අපි න්‍යායක් හදුවා කියලා කට්ටියක් කවල න්‍යායක් හදලා කියන්නේ. මම ඒක විභාගයට ඕනනම් අහන්න. හැබැයි ඔයගොල්ලෝ හදලා දුන්නොත් මට රයිට්. අපි ඔන්න මෙතෙන්ට. මෙන්න කෙනෙක්. මෙයා කවුද? දන්නව ඔයගොල්ලෝ. මේ ඇවිල්ලා කාල් මාක්ස්. 1818 ඉපදුනේ. 1883 මිය ගියේ. ඉතින් මෙයා ගැන දාර්ශනිකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක්, දේශපාලන න්‍යායවේදියෙක්, සමාජ
මොකද මේ සමාජ විද්‍යාඥයෙක්, මේ ජර්නලිස්ට් කෙනෙක්, ඒ වගේම සමාජවාදී නැත්නම් විප්ලවීය සමාජවාදී ඔය වගේ ගොඩක් මෙයාට දාන්න පුළුවන් එක ඒවා. හැබැයි මම මේ මට ඕනේව නෙවෙයි දැම්මේ, දැනට මෙයාට දාලා තියෙන විශේෂණ පද තමයි එහෙම මම ගත්තේ. එතකොට කාල් මාක්ස් ගත්තට පස්සේ ඔගොල්ලෝ කාල් මාක්ස් ගැන ඇති බොහෝ අය අහලා නැති අයට මම කියන්නේ කාල් මාක්ස් කියන්නේ විද්‍යාත්මක සමාජවාදී කියන නැත්නම් මහා සමාජීය අදහස් පද්ධතිය, ඒ වගේම සමාජවාදී ආකෘතියක් ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව වුණු විද්‍යාත්මක වැඩපිළිවෙල, මේ ගොඩාක් දේවල් විධිමත්ව ඉදිරිපත් කරපු චරිතය. සහ තව දෙයක් තමයි මේ කාල් මාක්ස් මාක්ස්වාදියෙක්. මොකද හේතුව මේක මාක්ස්වාදී කියලා නම් වෙන්නේ එයා වෙනුවෙන් මිසක් එයා ඒක නම් කරේ නැහැ මාක්ස්වාදී කියලා. එයා ඒක නම් කරේ නැහැ. ඉතින් කාල් මාක්ස් මාක්ස්වාදියෙක් නෙවෙයි, කාල් මාක්ස් සමාජවාදියෙක්. ඊට පස්සේ කට්ටිය තමයි මාක්ස්වාදියෝ උනේ. දැන් මොහු ඉදිරිපත් කරන අදහස මොහු විතරක් නෙවෙයි, අතොත් එහෙම මේ විප්ලවවාදී න්‍යාය නැත්නම් ප්‍රවේශය. ඇයි ගිලි? එපා. ඔයාලගේ ටෙලිෆෝන් අන්මියුට් කරන්න ප්ලීස්. එහෙනම් ඔයගොල්ලෝ කතා කරන සර්. අන්මියුට් කරලා කතා කරන්න. එතකොට විප්ලවවාදී න්‍යාය නැත්නම් මේ ප්‍රවේශය කාල් මාක්ස් ඉදිරිපත් කරපු අදහස් වලින් යුක්තයි. ඒ වගේම ලෙනින් බොහෝ දුරට ලෙනින් තමයි ඇත්තටම මේ ප්‍රවේශය නැත්නම් මේ පැහැදිලි කිරීම වැඩියෙන්ම කරපු කෙනා. මොකද හේතුව කාල් මාක්ස් විප්ලවීය ක්‍රියාමාර්ගවලට මුහුණ නොදුන් තරමේ අත්දැකීම් ප්‍රමාණයක් ලෙනින් සතුයි. ලෙනින් එවැනි ක්‍රියාමාර්ග ගොඩකට මුහුණ දුන්නා. ඒ නිසා එයා වෘත්ති සමිතිත් එක්ක වැඩ කරා සහ වෘත්ති සමිති පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරා. ඒ නිසා මේ න්‍යාය තුළ කාල් මාක්ස් තරම්ම හෝ සමහරට ඊටත් වඩා වැඩියෙන් ලෙනින් තීරණාත්මකයි. අපි පොඩ්ඩක් බලමු මේ මොනවද මේ කියන්නේ කියලා. බොහොම හිමින් කලබල වෙන්න එපා. බොහොම හිමින් අපි මේක තේරුම් ගන්න බලමු. මේ න්‍යාය කාල් මාක්ස් සහ ලෙනින් විසින් සංවර්ධනය කොට ඇත. හරි, මම ඒක කිව්වා. පන්ති සටන සහ ඩයලෙක්ටික ද්‍රව්‍යවාදය යනුවෙන්ද මේ න්‍යාය හඳුන්වනු ලබයි. කියන්නේ සාමාන්‍යයෙන් මාක්ස් සහ එංගල්ස්, ඒ වගේම ඊට පස්සේ ලෙනින්, ට්‍රොස්කි මේ වගේ අය විශ්වාස කරපු දෙයක් තමයි සමාජය ඓතිහාසිකව ඉස්සරහට ඇවිල්ලා තිබෙන්නේ පන්ති සටනක් ඇතුලේ කියලා. පන්ති සටනක් ඇතුලේ. මේ පන්ති කියලා කියන්නේ ඉස්කෝලේ පන්ති නෙමෙයි. ඒ කියන්නේ සමාජ පන්ති. අපි ගත්තොත් එහෙම කාල් මාක්ස් සහ එංගල්ස් ලියපු කම්යුනිස්ට් ප්‍රකාශනය 1848. ඒ කම්යුනිස්ට් ප්‍රකාශනය ගත්තට පස්සේ කම්යුනිස්ට් ප්‍රකාශනය පටන් ගන්නෙම මේ දක්වා වූ ඉතිහාසය පන්ති සටන් වල ඉතිහාසයයි කියලා. ඒ කියන්නේ 1848 නේ ලියන්නේ. ඒතර ඒ දක්වා වූ ඉතිහාසය පන්ති සටන් වල ඉතිහාසයයි කියලා තමයි පටන් ගන්න. ඒ කියන්නේ ඉතිහාසයේ හැම කාලෙකම සමාජයේ පන්ති වලට බෙදලා තිබුණා. මේ පන්ති තිබුණා. ඒ ගැටුම් නිසා සමාජය ඉස්සරහට වෙනස් වුණා. මේක තමයි කියන්නේ. හරි. ඒතර ඒ අදහස මේකට මත මේ හැල පදනම් වෙලා හිටියා. අනිත් එක තමයි ඩයලෙක්ටික ද්‍රව්‍යවාදය කියන එක. හරි. මේ බරපතල වචන වුණාට මම සරල කරන්නම්, ගණන් ගන්න එපා එච්චර දැනට. ඇහෙන්න දෙන්න, කනට ඇහෙන්න දෙන්න. ද්‍රව්‍යවාදය කියලා කියන්නේ එක්තරා විදිහේ මැටීරියලිසම් කියලා එකට කියනවා. ඒ කියන්නේ සමාජය ද්‍රව්‍යාත්මකව තේරුම් ගන්න පුළුවන් කියන අදහස. හරි. මේකේ මූලයන් ගැන කතා කරන්න මම යන්නේ නැහැ. විශේෂයෙන්ම ද්‍රව්‍යවාදය කියන එක ගොඩක් දුරට ගේන්නේ රුඩ්විග් ෆොයබාක් කියලා කෙනෙක්. අනිත් පැත්තෙන් ඔය ඩයලෙක්ටිකය කියන එක ගේන්නේ හෙගල් කියලා කෙනෙක්. ඒව එච්චර දැනට අපිට අදන්න අපෝට උඩින් යමු. ඒතර මෙතන කියන්නේ එකිනෙකට ගැටීම ඇතුලේ. එකිනෙක ගැටෙනවා. උදාහරණයක් විදිහට ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක් එකට ගැටීමෙන් තවත් දෙයක් ඇති වෙනවා. ඒ දේ නැවත ප්‍රතිවිරුද්ධ බලවේග බවට පත් වෙනවා. ඒක ගැටීමෙන් තවත් ඔහොම අර zigzag වගේ ඉස්සරහට යනවා කියන එක අදහස් තමයි මෙතන තිබුණේ. නමුත් මෙතන එච්චර අපි නවතින්න ඕනේ නැහැ. මේක එච්චර හිතන්න එපා. ගොඩක් හිතන්න ආසාය මේක ටිකක්
පොතපත ආශ්‍රයෙන් කියවන්න මම ඔයගොල්ලන්ට මට කියන්න පුළුවන් උදාහරණයක් විදිහට මේක චුට්ටක් කෙටියෙන් සරලව තේරුම් ගන්න නම් කියවන්න මේ කුමාරි ජයවර්ධනගේ විද්‍යාත්මක සමාජවාදය කියන පොත. විද්‍යාත්මක සමාජවාදය කියන පොත කෙටි හැඳින්වීමක් කියලා තියෙන්නේ කුමාරි ජයවර්ධනගේ. ඒක හොඳ පොතක් මේ වගේ දේවල් සරලව තේරුම් ගන්න. ඒතර ඔය මූලධර්ම මත එයාලා පදනම් වුණා තමන්ගේ න්‍යාය ඉදිරිපත් කරනකොට. ඊළඟට මාක්ස්ට අනුව වැඩ කරන පන්තියට පෙළ ගැස්වීමේ පත්‍යක් සැපීම සඳහා සංවිධාන වූ ප්‍රධාන සංවිධාන මධ්‍යස්ථානයේ වෘත්තීය සමිතිය. ඒ කියන්නේ මේක සරල කරොත් එහෙම මාක්ස් පෙන්නුම් කරන්නේ වැඩ කරන පන්ති ඉන්නවනේ. ඒ කට්ටිය එකට එකතු වෙන්න ඕනිනේ. අන්නේ එකතු වීම සඳහා වූ මධ්‍යස්ථානයක් විදිහට තමයි වෘත්තීය සමිතිය ඔහු සැලකුවේ. එහෙම සැලකුවේ එහෙමයි. ඒතර යාළගේ කෙටි අරමුණ මොකද්ද? තමන්ගේ වෘත්තීය අයිතින් දිනා ගැනීම. නමුත් මාක්ස්වාදීන් කියන හැබැයි අවසාන අරමුණ වෙන්න ඕනේ අයිතින් දිනා ගැනීම විතරක් නෙවෙයි පවත්නා ක්‍රමය පෙරලා දමා අලුත් ක්‍රමයක් ගොඩනගා ගැනීම කියලා. ඒතර පවත්නා ක්‍රමය උනේ ධනේශ්වර ක්‍රමය. තවමත් පවතින ක්‍රමය. එතකොට මේ ක්‍රමය පෙරලා දැමීමත් මේ වෘත්තීය සමිතිවල ඉන්න අයගේ අරමුණක් වෙන්න ඕනේ කියන එක ඉගියෙන් කිව්වා. නමුත් එයා උන් කියපු දෙයක් තමයි මේක වෘත්තීය සමිති වලට කරන්න බෑ කියලා. තර්කය උනේ විප්ලවවාදී න්‍යායෝ මේ විශේෂයෙන්ම ලෙනින්ලාගේ තර්කය උනේ වෘත්තීය සමිති වලට කරන්න පුළුවන් ඉතාමත්ම සීමිත දෙයක්. ඉතාමත්ම සීමිත දෙයක්. මම ඒ ඉස්සරහට පැහැදිලි කරනවා. ඉතාමත්ම සීමිත දෙයක්. ඒ අරනකොට දේවල් කරන්න පුළුවන් වෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයකට පමණයි කියලා ඔවුන් කිව්වා. ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් කියලා කිව්වේ සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගැන. නමුත් ඔවුන් රුසියාවේ පාවිච්චි කරේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය කියලා සෝෂල් ඩෙමොක්‍රැටික් මූව්මන්ට්ස් කියලා තමයි ඔවුන් පාවිච්චි කරේ. රුසියානු භාෂාවෙන් කුමක් කිව්වද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරපු ඔවුන්ගේ පොත්වල තියෙන්නේ ඒ වචනේ. එතකොට මොවුන් ඒ තර්කෙත් ඉන්නවා. එතකොට වෘත්තීය සමිති වලට විප්ලවවාදී න්‍යාය තුල නැත්තම් මාක්ස්වාදී න්‍යාය තුල මේකට මාක්ස්වාදී න්‍යාය කියලා දාගත්තට කමක් නැහැ. නැත්තම් සමාජවාදී න්‍යාය කියලා දාගත්තට කමක් නැහැ. ඕන එකක් දාගන්න. මම හිතන්නේ වඩා හොඳ සමාජවාදී න්‍යාය කියලා කිව්වනම් ඒ න්‍යාය තුල වෘත්තීය සමිති ඒ තරම් බරපතල වැදගත් ආයතනික ව්‍යුහයක් විදිහට සලකන්නේ නැහැ. අනේ පොඩක් ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ ලොකු බරක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් එම මාර වෙන්නේ නැහැ. මාර නෙමෙයි දැන් වෙන වචනයක් පාවිච්චි කරන්නේ. ඒක ඉතින් එක විදිහට පාවිච්චි කරනවා නේද? මේක ඇවිල්ලා මේ ඊටාත්ම බලවත් විදිහට සමහර අය සලකුවාට වෘත්තීය සමිති මුල් සලකුවේ ඊටාත්ම වටිනාකමක් තියෙන දේවල් විදිහට. හැබැයි ඉතින් මෙහිමයි. එයාලා කිව්වා යම්කිසි භූමිකාවක් තියෙනවා. නමුත් ඒක දැවැන්ත භූමිකාවක් නෙවෙයි කියන එක. දැන් මෙයාලගේ තර්කය උනේ ප්‍රධාන වෙන්නේ නැත්නම් මූලික වෙන්නේ නිර්ධන පන්තිය සහ ධනේශ්වර හාම්පුතුන් අතර පන්ති අරගලය. මූලික වෙන්නේ ඒක අර ඉස්සලා කිව්වේ වෙන විදිහකට කිව්වොත් ප්‍රධාන වෙන්නේ මේ ගැටුම මේ අරගලය. ඒකම ප්‍රධාන වෙන්නේ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම. ඕනනම් කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් ඕගොල්ලෝ කාට හරි නෑ අපි පෙරලා දාන්න ඕනේ මේක මීට වඩා මානුෂීයකරණය කරමු. මේක මීට වඩා ස්වභාවවාදී කරමු. ඉඩ දෙයිද? මම ඔයාලගේ මෙහෙම අහන්න ප්‍රශ්නයක්. දැන් ලෝකේ විවිධ රෝග එනවනේ. ලෝකේ රෝග. මේ ආපු රෝගවලින් විවිධ රෝග ආවා. මිනිස්සු වැඩියෙන්ම මැරෙන රෝගය මොකද්ද? මිනිස්සු වැඩියෙන්ම මැරෙන්නේ දවසකට මොන රෝගේ වැළඳිලාද? මට කියන්න බලන්න. දෙන්නෙකුට මට අවස්ථාව දෙන්න පුළුවන්. ඊට පස්සේ මම ආපහු එනවා ටක් මගේ කවුරුද දෙන්නෙක් කියන්න හදිස්සි වෙලා අර පන්ති වල අත උස්සලා කියනවා වගේ. ලෝකේ වැඩියෙන්ම මනුෂ්‍යයන් මැරෙන රෝගය මොකද්ද? බලමු කියයිද කියලා. කොහොමද? බෝනවන රෝගවල බෝනවන රෝග වලින් මැරෙන්නේ. කවුද ඒක කිව්වේ? හසන්තද? සමරකෝන්. ඔව් සර්. හරි. තව එක්කෙනෙකුට අවස්ථාව දෙන්න පුළුවන් මට ඉන්න මං කියන එක මම කිව්වට පස්සේ කියන්නේ ඒකනායක.
ඒකනායක කියන්න බලන්න MRLP ඒකනායක. වැඩියම මිනිස්සු මැරෙන්නේ මොන රෝගේ වැළඳිලාද? දවසකට මැරෙනවා විශාල ප්‍රමාණයක්. එක්කෙනෙක් හසන්ත කිව්වා මේ බොහෝ නොවන රෝග වලින් තමයි මැරෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මං කියන රෝගෙට කවුරුත් බෙහෙත් හොයන්නේ නැහැ. කවුරුත් බෙහෙත් හොයන්නේ නැහැ. හැබැයි ඒකට බෙහෙත් හොයන්න හරිම සරලයි. ලේසි. හරි. මිනිස්සු ලක්ෂ ගණන් මැරෙනකොට ඒ අය බේරන්න පුළුවන්. ඒක බෙහෙත් පරීක්ෂණාගාරවල විශාල වශයෙන් පරීක්ෂණ කර කර ඉන්න ඕනෙත් නැහැ. ඔන්න උදව් කරා. කියන්න බලන්න එක්කෙනෙක් ඒකනායක මේකේ ලොග් වෙලා තේ හදන්න කියලා දන්නේ තේ බොන්න කියලා දන්නේ. එන කතා කරන්න. මම හිතන්නේ මේ ප්‍රෙෂර් එක වගේ හරි. ඔය ඇති දැන්. මම ටිකක් වචන වෙනස් කරලා ඇහුවෙත් ඕගොල්ලෝ ටිකක් අමාරුවේ දාන්න බලාගෙන. ඒකනායක හසන්තා. ඒකනායක හසන්තා නෙමෙයි. හසන්තා සහ ඒකනායක. මට කියන්න තියෙන්නේ ලෝකේ වැඩිම මිනිස්සු මැරෙන්නේ බඩගින්නේ. දවසකට විශාල ප්‍රමාණයක් මැරෙන මිනිස්සු බඩගින්නේ. මම අහන්නේ මෙච්චර පර්යේෂණ කරනවා ඉබෝලා වෙන්නට පුළුවන් නැත්නම් ඇන්ත්‍රැක්ස් වලට වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගත්තොත් එහෙම කහවුන වෙන්න පුළුවන් වසූල් බී සේරම ගැන කරනවා තමයි. ඊළඟට දැන් නම් COVID-19 වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. නමුත් ලක්ෂ ගණන් මිනිස්යන් මිය යනවා බඩගින්න නිසා ඇතිවන රෝගවලින්. කන්න නැතිකම නිසා ඇතිවන රෝගවලින් මිය යනවා. මේවට බෙහෙත් හොයන්න අමාරු නෑ නේද? මහා පරීක්ෂණාගාර ඕනේද? එකම දේ මොකක්ද? බඩගින්න මිනිසුන්ට කැම දෙන සමාජ ක්‍රමයක් හදන එක. වැඩපිළිවෙලක් හදන සමාජ ක්‍රමයක් පැත්තක දාමුකෝ. සමාජ ක්‍රමයක් කොහොම බය වෙනවා? ඔයගොල්ලෝ බය වෙනවා, මාත් බය වෙනවා. වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලක් හදන්න මේ ධනේශ්වර ක්‍රමයට සල්ලි නැද්ද? ආහාර නැද්ද? තමන්ගේ රටවල් වල ආහාර අතිරික්ත මුහුදට දමන රටවල් වෙළඳපොලේ මිල ස්ථාවරභාවය රඳවා ගන්නට ටොන් ගණනින් ආහාර මේ මුහුදට දාන රටවල් ආහාර නිෂ්පාදනයේ මහා අතිරික්ත කැලෑවලට විසි කරන අපි වගේ රටවල් දඹුල්ලේ වෙළඳ මධ්‍යස්ථානය ගැන හිතන්නකෝ. හැබැයි එළවලු 250ක් 100ක් ගන්න අතේ සල්ලි නැති ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු රටේ හැමතැනම. බඩගින්නේ මිනිස්සු හැමතැනම. ලෝකයේ හැමතැනම. ඒ නිසා ඇතිවන රෝගාබාධ වලින් මරණ ප්‍රමාණය කොවිඩ් වලින් මරණ ප්‍රමාණයට වඩා වැඩි. හැබැයි කවුරුත් ඒ බඩගින්නට බෙහෙත් හොයන්නේ නැහැ. නැත්නම් බඩගින්න නිසා ඇතිවන රෝග වලට කවුරුත් බෙහෙත් හොයන්නේ. හිතන්නකෝ ඒකයි මං කිව්වේ. ක්‍රමයේ පෙරලා දාන්න ඕනේ නැහැ. ක්‍රමයේ සම්පත් තියෙනවනේ. ඉතින් මේ සම්පත් සේරමත් ඕනේ නැහැ. තමන්ට තියාගන්න. හැබැයි බඩගින්න මිනිස්සුන්ට කැම ටිකක් නේද? ඉතින් ඕකම තමයි මං ඉස්සෙල්ලා කිව්වේ. රුවන්වැලි මහාසෑයට ගිහිලා මාත් වඳිනවා. පොයේ දවසේ රෑ 10ට 11ට රුවන්වැලි මහමළුවේ ඉන්න තියෙනකොට මගේ හිතත් නිවෙනවා. මං හංගන්නේ නැහැ දේවල්. කැලණි මළුවේ ගිහිල්ලා ඉන්නකොට මගේ හිතත් නිවෙනවා. වැල්ලේ වාඩිලා ඉන්නකොට. සෙනඟ ටිකක් අඩුවෙන් ඉන්නකොට. මාලිගාවට ගියාම හිත නිවෙනවා. ඒක ඇත්ත. හැබැයි බොරු විකාර කරන්න යන්න ඕනේ නැහැ. අර අපේ එක ස්වාමීන් වහන්සේ නමක් මේ ළඟදී හරි ලස්සන ප්‍රකාශයක් කළා තිබුණා. අර රජ කෙනෙකුට තිබුණු කෑම වට්ටෝරුවක් වෑංජන 32 කෑම වට්ටෝරුවක් දන්ත ධාතුන් වහන්සේට පූජා කරලා කියලා නිවන් දකින්න බෑ. ඒක මෝඩකමක්. මම දන්නේ මේ රෙකෝඩ් වෙනවා කට්ටිය මට මොනවා කියයිද දන්නේ. මාලිගාවට ගිහිල්ලා කියයිද දන්නේ මේ මෙන්න මෙහෙම කිව්වා කියලා. මම කිව්වේ හාමුදුරුවෝ අපේ නායක හාමුදුරුවෝ මම කිව්වේ පහුගිය කාලෙක මාධ්‍යවල ගියා. ඉතින් එහෙම ගත්තට පස්සේ ක්‍රමය පෙරලා දැමීම කෙසේ වෙතත් ක්‍රමය තුල තියෙන දේවල් අනිත් අයටත් සමානව නෙවෙයි. සමානව දෙන්න කවුරුත් කැමති වෙන එකක් නැහැ. අනිත් එකන බඩගින්න ඉන්නකොට ඒ බඩගින්න ගැන මට දුක හිතෙන එක. ඒක ඉතින් ආය අලුත් ක්‍රමයක් එන්න ඕනේ. හරි. ඒක පැත්තක තියමුකෝ අපි. මෙතන කියමු හිතේ මොකද්ද? මෙයාලා කියනවා මූලික වෙන්නේ එයාලා කියන විදිය. පන්ති අරගලය, ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම. එතකොට ඊට පෙර වැඩ කරන පන්තිය ඒක නොහැරිය කියන්නේ හැරෙන්න බෑ. වැඩ කරන පන්තිය ඒක මිස වෙන පැත්තකට හැරෙන්න බෑ කියන එක මේ කියන්නේ නොහැරිය යුතුයි. ඒ අර්ථයෙන් මම මේක දාලා තියෙනවා. ඒතර වැඩ කරන පන්තියේ මුක්තිය නදාපවතින ධන ප්‍රතික්‍රමයේ අවශ්‍ය කිරීම මතය. මේක තමයි යාලා කියන්නේ. යාලා කියන්නේ ඒක. ඉතින් මේවා හරිද වැරදිද කියනවට වඩා මම නම් කියන්නේ මේ කියලා තියෙනවා අපි දැනගෙන ඉන්න එක
හොඳ වෙනවා නැත්නම් මේ අපේ අවබෝධයට දැන් මේ ඊළඟට මෙයාලා ඉදිරිපත් කරන ප්‍රධාන සංකල්ප මේක සිංහලයේ තියෙන හැබැයි මම කියන්නම් පරාරෝපණය. මේ පරාරෝපණය කියන එක මේක ටික අපි වැදගත්. මේ පරාරෝපණය කියන එක ගැන යාලා කතා කරනවා. මාක්ස්වාදීන් නැත්නම් සමාජවාදීන් උති සමිති ගැන කතා කරන අය කම්කරුවා ගැන කතා කිරීමේදී ඔවුන් යොදා ගන්න ප්‍රධාන සංකල්පයක් තමයි පරාරෝපණය. ප්‍රධාන සංකල්පය. මේකට alienation කියලා ඉංග්‍රීසියෙන් කියනවා. පරාරෝපණය. මොකද්ද මේක? සාමාන්‍යයෙන් පරාරෝපණය කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ හිතන්න පොඩ්ඩක්. මේක හරිම වැදගත්. ඇත්තටම ගත්තොත් මා හිතන්නේ අපිට පාඨමාලාවට වගේම පාඨමාලාවට සම්බන්ධ වෙන අපිට අපේ ජීවිත කියවා ගන්නට මේ පරාරෝපණය කියන සංකල්පය ඉතාමත්ම උදව්වක් වෙනවා. පරාරෝපණය කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මේ සමහර අයකට පාවිච්චි කරනවා මේ ඒකලණය කියලා. ඒ කියන්නේ අර සමස්තයෙන් ඈත් වීම කියන අර්ථයෙන් පරාරෝපණය alienation හරි. alienation කියලා කියන්නේ දුරස් වීම, හුදකලා වීම, ඇදී යාම. ඔය වගේ අපිට තේරුම් ගන්න පුළුවන්. කියන්නේ විතැන්වීම වෙන තැනකට. ඒ වගේ දේවල්. හරි. දැන් මේක මාක්ස්ලා සම්බන්ධ කරා කම්කරුවට. ඒක නර වෘත්තීය සමිති වලට බැඳිලා ඉන්න කරන කම්කරුවාව මුහුණ දෙන තත්වය පැහැදිලි කරන්න මෙයාලා යොදාගත්ත පරාරෝපණය කියන වචනේ. alienation කියන වචනේ මම දන්නේ කාල් මාක්ස් ලිව්වේ ජර්මන් භාෂාවෙන් මේකට තියෙන මොන වචනයක්ද කියන ගැන මට අවබෝධයක් නැහැ. ඒතර පරාරෝපණය සම්බන්ධව කතා කරනකොට මේ පරාරෝපණය සිද්ධ වෙන ආකාර කීපයක් ඉදිරිපත් කරා. මම මේකෙන් 4ක් කරන් තියෙනවා. පරාරෝපණය කියන මට තවත් මම හිතන්නේ මේ තෙන්ටෙන්නේ නැතුව තේරුම් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම හිතන්න. තමන් වැඩ කරන තැන තමන් හුදකලා වෙනවා කියලා පොඩ්ඩක් හිතන්න. තමන් වැඩ කරන තැන තමන් හුදකලා වෙනවා. වැඩ කරන අනිත් අයත් එක්ක බැඳීමක් නැහැ. ඇයි හොඳයියක් නැහැ. තනිකමක් මම නිකන් මේ පොඩි මනෝභාවය මේක මානසික ක්‍රියාවලියක්. එක්තරාවගේ මනෝභාවයක්. එහෙම හිතන්න. ඊළඟට ගත්තොත් එimhe තමන් වැඩ කරන තැන තමන් වැඩ කරන්නේ සතුටින් නෙමෙයි. මොන වාදයක්ද මේක? උදේට එනවා, හවස යනවා. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. හැමදාම එකම වැඩේ කරන්න වෙලා තියෙන්නේ. කිසිම දෙයක් නැහැ. සල්ලි නම් හම්බ වෙනවා තමයි. හම්බුනේ කියලා කිසි තේරුමක් නැහැ. ඒ වගේ හිතන මානසිකත්වයක් ගන්න. තව දිහාවට ගෙනියන්න පුළුවන් අපිට. ඊළඟට සමාජය තුල මේ සමාජයට මම ගැලපෙන්නේ නැහැ. මට මේ සමාජය ගැලපෙන්නේ නැහැ. මට මේ පාඩුවේ පැත්තකට ලයින්නයි ඕනිකම තියෙන්නේ. වගේ එකක් කියලා හිතන්න. ඊට හරි දරුණු හුදකලා භාවයක් නේ. සමහර තමන්ට හිතෙන්න පුළුවන් මං කවුද? මනුස්සයෙක් හිතන මං කවුද? මා කවුරු ගණන් ගන්නේ නෑ නේද? මම මොකටද අනිත් අයව ගණන් ගන්නේ? කියලා තමන්ටම කේන්ද්‍රගත වෙන්න පුළුවන්. හුදකලා වෙන්න පුළුවන්. දැන් මේ වගේ කොට හිතන්න මේක තේරුම් ගන්න. දැන් මෙතන දැන් හරි. ඔය ඔළුවට ගිය කාරණෙත් එක්ක සමහර අනන්‍යතාව සම්බන්ධව අපිට එන්න පුළුවන්. අපි කවුද කියලා අපි දන්නේ නැහැ. දැන් අර තියෙන්නේ මේ අර වායෝ කියලා සංගීත කණ්ඩායමක් සින්දුවක් කියන්නේ හොයනවා තාම අපි කවුද කියලා. අපිට තාම කවුද අපි හොයාගන්න බෑ කියලා. රයිට්. ඔය සේරම මම කිව්ව විකාර අදහස් ටික ඔළුවේ පොඩ්ඩක් තිබිච්චාවේ. එහෙම තියෙද්දි අපි මේකට එමු. මේ පරාරෝපණය කියන එක මාක්ස්න් සම්බන්ධ කරේ කාර්මික විප්ලවයත් එක්ක ඇති වුණු කාර්මීකරණයේ ප්‍රතිඵලයක් විදිහට කම්කරුවා මුහුණ දුන්නු තත්ත්වයක්. කම්කරුවා මුහුණ දුන්නු අති දැවැන්ත මානසික තත්ත්වයක් විදිහට
මේ හඳුන්ලා දුන්න. මම හිතන්නේ මම ඕගොල්ලන්ට එවුවා මම ඉස්සරේ ලංකාදීප පත්‍රයේ තියපු ලිපිය ඔයාලගේ WhatsApp එකට දැම්මා සමහර අය කියවන්න නැති මේ headline stress disorder කියන ව්‍යාධිය මානසික රෝගයක්. ඒ කියන්නේ headline වලින් අපි බය කරන්නේ නැහැටි. පැයකට විතර එනවා නිවුස් ඇලර්ට් එකක් මොකද්ද? මෙන්න අවුරුදු 23ක පිරිමි ළමයෙක් මැරුණා කොවිඩ් නිසා. ඉතින් නින්දට වැඩ කරලා ලියලා කියලා නින්දට යනකොට ওই මැසේජ් එක එනවා. හිතන්න ඒතර හෙඩ්ලයින් එකෙන් අපිට දෙන මේ ස්ට්‍රෙස් එක ආතතිය. ඒ වගේ අපි නොහිතන මානසික පැති තියෙනවා. නොහිතන මානසික පැති ඕගොල්ලෝ ලෝක විවේකත් වුණ කියවගෙන මම ඔයාලගේ ගෲප් එකට එව්වා ඒක. ඒ ලින්ක් එක. වෙබ්සයිට් 7ක විතර ගියා මම හිතන්නේ පත්‍රය ගියාට පස්සේ. හරි. අපි මෙතන මේ පරාරෝපණය කියන එක මොකද්ද මම ආපහු කියන්න. කාල් මාක්ස් කිව්වේ කාර්මික විප්ලවයෙන් පස්සේ කාර්මිකරණය ශීඝ්‍ර වුණ අති දැවැන්ත කර්මාන්තශාලා මේ වල මිනිස්සු දහස් ගණන් ඒක රාශිලා වැඩ කරා. ඒ වගේම අති දැවැන්ත යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වුණා. මිනිස්සුන්ට වඩා යන්ත්‍ර සූත්‍ර බලවත් වුණා. යන්ත්‍ර සූත්‍ර නිසා මිනිස්සුන්ගේ රස්සා නැතිබලියෝ බවට පත් වුණා. මෙන්න මේ තත්වයක් විදිහට කාල් මාක්ස් ඉදිරිපත් කරේ පරාරෝපණය කියන මනෝභාවය. පරාරෝපණය කියන මනෝභාවය. දැන් ඒක මෙතන අපි ගමු ආකාර 4කින් සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න දැන් කම්කරුවා මේ ක්‍රමය ඇතුලේ යමක් නිෂ්පාදනය කරනවා. තමන්ගේ ශ්‍රමයෙන් යමක් නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනයේ නැත්නම් ශ්‍රම ඵලය ගත්තට පස්සේ එහි අයිතිය කම්කරුවාට නැහැ. එහි අයිතිය කම්කරුවාට නැහැ. ඒ කියන්නේ ශ්‍රම ඵලය වෙන කෙනෙක්ගේ. ශ්‍රමය තමන්ගේ ශ්‍රම ඵලය වෙන කෙනෙක්ගේ. තමන්ට අයිතියක් නැහැ. ඒක හරියට මේ වගේ. නිකමට හිතන්නකෝ ඔය විශාල මේ ගව පාලනය සිද්ධ වෙන රටවල් වල මේ දැවැන්ත කිරිපට්ටි තියෙන ඒ රටවල් වල එළදෙන තමන්ගේ පැටියා බිහි කරපු ගමම්ම එයාගෙන් පැටියා අයින් කරනවා කියන්නේ උස්සලා විසි කරනවා ට්‍රක් එකට විසි කරලා අරන් ගිහලා මරනවා. අඩුම ගානේ ඒ පැටියට හිටගෙන තන පුඩුවෙන් එක කිරි උගුරක්වත් බොන්න දෙන්නේ නැහැ. මේ වීඩියෝ එක සමහරට ඔයගොල්ලෝ දකින්න ඇති. එක කිරි උගුරක්වත් බොන්න දෙන්නේ නැහැ. වේස්ට් කුණු කියලා කියන්නේ. කියන්නේ පැටියා කුණු ගොඩක් කියන නමින් තමයි මේ නම් කරන්නේ. කකුල් දෙකෙන් උස්සලා විසි කරනවා ට්‍රක් එකේ ඒ වගේ පැටව 100ක් විතර දාගෙන ගව පට්ටියෙන් එළියට එනකොට නැත්නම් ඒ තන භූමියෙන් එළියට එනකොට අර එළදෙන්න ලේ වැක්කිරි එල්ලවනවා මේ ට්‍රක් එක පස්සේ තමන්ගේ දරුවන් ඕනේ කියලා. ඒ තමන්ගේ දරුවාගේ අයිතිය දෙන්නේ නැහැ මේ එළදෙනට. අනුගමන සතියක් කමාරක්වත් කිරිබොන. සතියක් තියා තප්පරයක්. ඒ කියන්නේ ඒ තන පොඩුවේ ඒ වසු පැටියාගේ තොල් දෙක ගෑවෙන්නෙම නැහැ. හරි. දැන් මේ වගේ එකක්. දැන් කම්කරුවා දේවල් නිෂ්පාදනය කරනවා. හැබැයි ඒකේ කිසිම අයිතියක් නැහැ කම්කරුවාට. ඒතර මොකද ඇති වෙන මානසික තත්ත්වය? ඔන්න කියනවා මානසික තත්ත්වය. අඩුම ගානේ කලින් තිබුණු වැඩවසම් ක්‍රමයේ ඇතුලේ තමන් නිෂ්පාදනය කරන දේ තමන්ගේ දෙයක්. හරි. ඒ නිෂ්පාදනයෙන් කොටසක් දෙනවා රදලයට. එතකොට රදලයාගේ නිෂ්පාදනයෙන් කොටසක් ගන්නව නෙවෙයි. තමන් නිෂ්පාදනය කරන එකෙන් කොටසක් දෙනවා. ඉඩම් කෑල්ලක් හම්බලා තුන ඉඩම් කෑල්ලට වැඩ කරනවා. හැබැයි ශ්‍රමඵලය තමන්ගේ. හැබැයි කාර්මික විප්ලවයෙන් පසු ඇති වුණු සමාජ ක්‍රමය තුළ කම්කරුවාට තමන් නිෂ්පාදනය කරන ශ්‍රමඵලය පිළිබඳ අයිතියක් නැහැ. ඒතර මොකද වෙන්නේ? දැවැන්ත මානසික ආතතියක්. පරාරෝපණයක්. ශ්‍රමඵලයෙන් ඈත් වෙනවා, වියෝ කරනවා. පැත්තකට කරනවා. ඊළඟට ශ්‍රම ක්‍රියාවලිය. ඕන අපිට මේක කියන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලිය කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ තියෙන නිෂ්පාදන මාර්ග, ඒකේ නිෂ්පාදන උපකරණ තියෙනවානේ, means of production කියන නිෂ්පාදන ක්‍රම විදි තියෙන්නේ අතිදැවැන්ත යන්ත්‍ර සූත්‍ර. මේ කිසි දෙයක් කම්කරුවාට අයිති නැහැ. එයා ඒවා ඇවිල්ලා අර මම දවසක ඕගොල්ලන්ට පෙන්නුවා මම හිතන්නේ මේ මොකක්ද අර මේ
චාර්ලි චැප්ලින්ගේ මොඩර්න් ටයිම්ස් කියන ෆිල්ම් එකෙන් කොටසක් මට මතක විදිහට මම පෙන්වුවා ඔයගොල්ලන්ට. එතකොට ඒ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ ඒ ශ්‍රම ක්‍රියාවලිය ඇතුලේ කම්කරුවාට කිසිදු අයිතියක් නැහැ. ඉස්සර වැඩට ගිය මනුස්සයට උදැල්ලක් තිබුණා නම් හැබැයි මහා වගා බිමකට මිනිහෙක් කියන්නේ කිසිදු නිෂ්පාදන උපකරණයක් නැතුව රහිතව. කිසිදු නිෂ්පාදන උපකරණයක් නැතම් රහිත වෙයි. එයා ඒ වගේ අයිතිකාරයෙක් නෙවෙයිනේ. වැඩ කරා ඒවා ආපහු තියලා යනවා. කර්මාන්තශාලාවට ආවා. කර්මාන්තශාලාවේ මැෂින් තියෙනවා. ඒ මැෂින් ක්‍රියා කරනවා, වැඩ කරනවා. ඊට පස්සේ යනවා. අයිතියක් නැහැ. අයිතියක් නැහැ. ඒක තමයි කියන්නේ. මේක හරිද වැරදිද කියන එක නෙමෙයි අපි බලන්න ඕනේ. මෙයයි කියන එක. ඒතකොට ශ්‍රම ක්‍රියාවලිය පිළිබඳ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අයිතියක් නැහැ. ඒතකොට ඒකිනුත් මෙයා ඈත් වෙනවා. ඈත් කරලා තියෙන්නේ. ඈත් කරලා තියෙන්නේ. පරාරෝපණය කරලා තියෙන්නේ. මොන මම ඈත් කරනවා කියන එකට වචනේ දාගන්නවා. පරාරෝපණය. ශ්‍රම ඵලයෙන් ඈත් කරලා තියෙන්නේ. පරාරෝපණය. ඈත් කරලා තියෙන්නේ. මොනද දෙවිදිහකින් පරාරෝපණය වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත් අයකින් ඇති වෙන පුළුවන් තත්ත්වය. ඒක තමයි කර්මාන්ත ශාලාව තුළ එකිනෙකා අතර සම්බන්ධකම් නෙවෙයි තියෙන්නේ. මොකක්ද තියෙන්නේ? මැෂින් එක සම්බන්ධය තියෙන්නේ. මැෂින් එක සම්බන්ධය තියෙන්නේ. ඊළඟට සමාජයට ආවට පස්සේ සමාජය තුළ කම්කරුවෙකුට කිසිදු ඉඩක් නැහැ. උදාහරණයක් ගත්තොත් එම සමාජය තුළ ඔහු ගණන් ගන්නා කෙනෙක් නෙවෙයි කතා කරන්නේ. හරි? ඒක සමාජය තුළ ගරුත්වයකුත් නැහැ මෙයාලට. දැන් අපි කියනවානේ යුරෝපේ නම් මොන රස්සාව කරත් කවුරුත් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ දැන් මේ කියන්නේ ඒ කාලේ. හැබැයි දැනුත් මේක නැත්තෙමත් නැහැ. නැත්තෙමත් නැහැ. සමාජෙනුත් මේ කට්ටිය කොම් වෙනවා. සමාජෙනුත් පරාරෝපණය වෙනවා. මොන භයානකම තැනට ඊට පස්සේ එනවා. මොකක්ද? තමන්ගෙන් පරාරෝපණය. ඒක තමන්ට හිතෙනවා යකෝ මට මාවවත් වැඩක් නැහැ කියලා. ඒක හරි භයානකයිනේ. පරපතල මානසික තත්ත්වයක්නේ තමන්ට තමන් වැදගත් නැහැ කියලා හිතන එක. හිතන කොයිතරම් අමාරුද කියලා මේ වැඩේ. අපි ඕනනම් මේක දැන්ට යමක් අපිට තේරුම් ගන්න අපි සමාජයට වැඩ කරනකොට. අපි වැඩ කරන මෙහෙමනේ. අපි හැමෝටම අපි කැමති රස්සා නෙවෙයි හැම අම්බලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙමත් සමහර විට ගත්තොත් සමහරු රස්සාව කරන්නේ විනෝදයෙන් ඒ රස්සාවට කැමති. සමහරු රස්සාව විනෝදයෙන් නෙවෙයි කරන්නේ. උදාහරණයක් විදිහට මට මොන ගැහුණා මේ දෙන්නෙක්. එක්කෙනෙක් නම දන්න එක්කෙනෙක් මම නම දන්නවා. එක්කෙනෙක් මට හම්බුනේ මේ කිරිබත්ගොඩ එයා දන්නේ නැහැ. මම දන්නේ මොන හේතුවක් නිසාද කියලා එක්කෙනෙක් හිටියේ මේ ඔහු මේ ආරක්ෂක නිලධාරියෙක් විදිහට වැඩ කරා. මොකක් හරි කම්පැනි එකකින් තමයි යාලා දාන්නේ. මම තමත් අඩුවට පක් ගෙවන්නේ කියලා. මොකද මම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සේවයේ ඉන්න අයත් එක්ක කතා කරන හින්දා අපි ඔය ලොකු කාපාකක ඉන්න පොඩි මහත්තයා ගත්තට පස්සේ පොඩි මහත්තයා මොණ්ඩාගල පැත්තේ කෙනෙක් මම එයාගෙන් එහෙම අහනවා. අනිත් අයගෙනුත් එහෙමයි චෙක් පොයින්ට් වල ඉන්න හැම තරුණ සහ වයසක හැමෝම මම දන්නවා මම එයාලට කතා කරන නිසා. ඒක මේ මම ඔය කියන එක්කන හිටියේ මේ කිරිබත්ගොඩ සුපර් මාකට් එකක මේ වාහන හසුරවන එහෙම තැනක හිටියේ. එයා ඒක විනෝදයෙන් කරනවා කියන්නේ මට හිතා ගන්න බෑ. මිනිස්සු යාට සල්ලි දෙන්නේ එයා කරපු සේවයට නෙවෙයි. එයා විනෝදයෙන් ඉන්න හැටි දැකලා. ඒ කියන්නේ ඒ තරම් විනෝදයෙන් තමයි වාහන ටික හසුරවන්නේ. මට දැන් පෙන්නන්න විදිහක් නැහැ. මේ හමුදු දවසක මම ලෙක්චර් එකක් අපි ඉතින් එහෙම අවස්ථාවක් ලැබුණොත් මම කියනවා එයා හරිම විනෝදයෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ එයාගේ රස්සාව මොකද කියන එකට අදාළ එයාක එන්ටර්ටේන් කරනවා. තව එක්කෙනෙක් මට හම්බුණා පීසෙන් අංකල් කියලා. ප්‍රසිද්ධ කොළඹ ටියුෂන් මේ මධ්‍යස්ථානයේ කොහො නිලධාරි කොහොම මාව අඳුරගෙන මං යන හැම දවසකම මං යන්නේ එයාලකට යනවා. එයා තමයි මගේ ප්‍රධාන සංවාදකයා. එයා දන්න දේශපාලන සමාජ ඉතිහාසය මට හිතා ගන්න බෑ. පීසෙන් අංකල් කියලා එයා ඉන්නේ දැන් බ්ලූමෙන්ඩල් මේ ළඟදී මට කතා කරා. මගේ ලිපි ගියව ගම මේ අටක් ගාලා ඉපැත්තට කතා කරලා කිව්වා නේ සර් එහෙමයි. මම කොහොමද උදව්වක් ඕන මට කියන්න කියලා මට පුළුවන් මට මම උදව් කරන්න කියලා. මොකද එයා අසරණයි. මොකද එයාගේ රස්සාව දැන් නැහැ. ටියුෂන් පන්ති වැහුණානේ. දැන් ඔන්ලයින් හැම එකක් ඒ නිසා. හැබැයි එයා ඒ රස්සාව කරේ හරි සතුටින්. මොකද ළමයි එනවා, ළමයි කතා කරනවා, ළමයි හසුරනවා, ඊළඟට
එයාගේ වාසනාවට හෝ අවාසනාවට මාවත් මුණ ගැහුණා. ඒතර අපි දෙන්න හැමදාම යන හැම දවසකම මම පැය 2 දිනේ 3 දිනේ අති දැවැන්ත සමාජ දේශපාලන සාකච්ඡා. ඉතින් නමුත් බොහෝ අය එහෙම රසන්නේ අකමැත්තෙන්. රසා කරන්නේ අකමැත්තෙන්. සමහර අය මේ කන්තෝර වල ඔෆිස් වලට එහෙම එන්නේ තව අකමැත්ත. එහෙම තමයි සමහර ගුරුවරු ඉන්නවනේ ඉස්කෝල වලට යන්න අකමැත්තෙන්. මොන වදයක්ද අප්පා මේක කියලා ඉතින් යනවා. ගුරුවරුත් එහෙමයි සමහර ගුරුවරියොත් එහෙමයි. අපි කොළඹ එක ප්‍රධාන පාසලක රිසර්ච් එකක් කරලා සර්වේ එකක් කරලා රිසර්ච් කියන්නේ සර්වේ එකක්. ඒ ගොඩක් ගුරුවරියන්ගේ තුන්වෙනි තේරීම තමයි ගුරු වෘත්තිය කියන එක. වෙන වෙන වෘත්තීන් ගැන සිහිනමවලා බැරි වුණාට පස්සේ එතෙන්ට ගුරු වෘත්තියට ඇවිල්ලා. ඉතින් කැමැත්තෙන් කරන්නේ. කැමැත්තෙන් කරන්නේ. අනේ මගේ නම් පළවෙනි එක මගේ ගුරු වෘත්තිය ගැන මගේ කාර්ය ආසයි. මම ආසාවෙන් කරන වැඩක්. ඉතින් ආසාවෙන් වැඩ කරනකොට ඒ ආසාවට සල්ලි දෙනවනේ. පඩියකුත් හම්බ වෙනවනේ. ඒක පොදු වැඩන්නේ. මිනිස්සු විනෝද වෙනකොට පඩිය හම්බ වෙනවා කියන්නේ ඒක වෙනද වැඩක්. මම ගැන සාව කරන්න කැමැත්තෙන් ඒක වෙනම දෙයක්. නමුත් බොහෝ කරන්න කැමැත්තෙන්. ඒතර වෙන්නේ මොකද්ද? තම වෘත්තියෙන් පලාරෝපණය වෙනවා. වෘත්තිය වෙනමයි තමන් වෙනමයි. ස්ට්‍රෙස් එකක් ආතතියක්. ඒතර මෙතනත් කව මාක්ස් තයමුකෝ. මාක්ස් කියනවා ශ්‍රම ඵලයෙන් පරාරෝපණය වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය නැත්නම් ශ්‍රම ක්‍රියාවලිය නිෂ්පාදන මාර්ගවල අයිතියෙන් පැත්තකට විසි වෙනවා. කිසි අයිතියක් නැහැ. තමන්ගේ තීරණ ගන්න බෑ ශ්‍රම ක්‍රියාවලිය තුල. මෙහෙම කරමු කියලා තීරණ ගන්න බෑ. ඉහළ පරිපාලනය කියන දේ තමයි කරන්න ඕනේ. කළමනාකරණය කියන දේ තමයි කරන්න ඕනේ. ඊළඟට සමාජයෙන්ුත් තමන් ඈත් වෙලා සමාජය තුල තමන්ට පිළිගැනීමක් නැහැ. ක්ලබ්ස් කියන මෙම්බර්ස් ඔන්ලි කියලා ක්ලබ්ස් තිබුණා ඉස්සර. දැනුත් තියෙනවා. දැන් තියෙනවා වෙනස්. මම මේ කියන්නේ 1800 ගණන් වල 1900 ගණන් වල මුල 50 ගණන් වල 60 ගණන් වල පවා ක්ලබ්ස් තියෙනවා. ඒකට යනපස්සේ සමාජිකුන්ට විතරයි. අනිත් අයට බෑ. ඒ සමාජිකත්වය දෙන්නේ ඊටමත් තෝරාගෙන. තෝරා බේරාගෙන තමයි සමාජිකත්වය දෙන්නේ. හැමෝම සමාජයේ නෙමෙයි අපි හිතුවා අපි මේ සමාජයේ ඉන්නකොට අපි හැමෝම සමාජයේ නෑ. ඒ සමාජිනුත් ඈත් වෙනවා. භයානකම එක තමයි මොකද්ද? තමන්ගෙනුත් ඈත් වීම. තමන්ගෙන් ඈත් වීම. ඒ කියන්නේ මං කවුද? මේවා තමයි සිද්ධ වෙන අසා ගැනීම වලට අපචාර වලට මද්ද්‍රව්‍ය භාවිතයට මට ගොඩක් හිතෙන්නේ මොකද්ද? දැන්වත් හැංගීම. පරාරෝපිත හැංගීම. දැන් අපේ ඊළඟට කල්පනා කරන ඇති ඉතින් අපි මේ ඉඳලා හිටලා ඔහොම එකක් කරන්නේ ඒ පරාරෝපණය වෙලාද කියලා. මම ඒකට මොකුත් කියන්නේ නැහැ. මොකද ඒ චෝදනාව ඊට පස්සේ මටත් එල්ල කරන්න ඉඩ තියෙනවානේ. නමුත් මූලික වශයෙන් ගත්තට පස්සේ ඇබ්බැහි වීම ගත්තට පස්සේ බොහෝ ඇබ්බැහි වීමකට පස්සේ මෙන්න මේ පරාරෝපණයේ ප්‍රතිඵලයක්. ඒක නම් 1840 ගණන් වලට විතරක් නෙවෙයි 2020ට අදාළයි. 2020ට අදාළයි. ඒතර මෙන්න මේක මම එකයි කිව්වේ මේක හරිය වැදගත් මේ කොටස අපේ ජීවිතවලට. අපි දේවල් එක්ක අනන්‍ය වෙන්න ඕනේ. අපි අනන්‍ය නොවුණු ගම හිතන පවුල් එක්ක කියලා. අනන්‍ය වුණේ නැත් මොකද්ද ඒ පවුල් ජීවිතේ? මොකද්ද ඒ පවුල් ජීවිතේ? ඒ එම්පති එක නැත්තම් අනේකා මහන්සි වෙනකොට ඒ මහන්සියේ කොටස්කාරයෙක් වෙන්න Tamanටත් පුළුවන් වෙන්න එපා. පුළුවන් වෙන්න එපා. ඇයි වලං ගොඩ ගහගෙන ගොඩ ගහලා තියෙනවා නම් චන්දිමට වලං හොදන්න බැරිද? චන්දිම ඉන්නවද? කතා කරන එක නයි මම අහන්නේ. අයිඩියොලොජි කාර්යය. පුළුවන් සර්. හොදනවද ගෙදර වලං? නෑ සර් තනියෙන් ඉතින් මගේ ඇනෙක්ස් එකේ මම හොදනවා. ඔයා තාම තනිකද? තාම තනිකඩේද? ඒක ඉතින් ඔයාගේ තීරණයක්. මට හැබැයි වැදගත් වෙන්නේ අඩු ගානේ ගෙදර ගියාට පස්සේ අම්මට බලන් හොදලා දෙනවද? ගෙදරම සහභාගී වෙන ප්‍රමාණය අඩු. අඩු වෙලා බෑනේ. දන්නේ මට එහෙම කරන්න පුළුවන් කියලා. ගෙදර කියන්නේ සමූහයක්. ගෙදර කියන්නේ සමූහයක් මිසක් කට්ටියක් බලක් හොදන්නේ කට්ටියක් කන්නයි ඉන්න තැනක් නෙවෙයිනේ. ඒක සාම්ප්‍රදායිකයි නේද? බෑ ඒක තමයි ඔන්න අයිඩියොලොජි. ඔයා දැන් වචනයක් පාවිච්චි කරන ඉස්සලා අයිඩියොලොජි කියලා මේ චන්දිම. නෑ නෑ මම වලට දවසක් අයිඩියොලොජි ගන්නවා. අයිඩියොලොජි එකක් කියන්නේ මොකද්ද චමින්ද? අපි නොසිතා සිද්ධ වෙන දේ. මොකද්ද? මොකද දෘෂ්ටිවාදයක් කියන එක නෙමෙයි. ඒ දෘෂ්ටිවාදය තමයි මේ අයිඩියොලොජි කියලා කියන්නේ. නෑ සංස්කෘතියත් එක්ක බට් වුණාම
සංස්කෘතිය නඩත්තු වෙන්නේ දෘෂ්ටිවාදයෙන්. ගෙදර තියෙන කල්චර් එකත් එක්ක ඒක මට ඒක තමයි මම කියන්නේ. ගෙදර තියෙන කල්චර් එක කඩන එක තමයි දෘෂ්ටිවාදයෙන් ගැලවෙනවා කියන්නේ. ඒක ගැටුමක් වෙන්නේ නැද්ද ඒක කඩන්න කියලා. නෑ එහෙම තමයි ගැටුමක් නේ. නම් පොඩි අය හම්බෙන්නේ අඬ සෙල්ලමටද හම්බෙන්නේ. පොඩි ළමයි හම්බෙන්නේ කෑ ගහ අම්මා කොයිතරම් වේදනාවක් විඳිනවද? සීස කරොත් තමයි ඒ දවස් 5ක් විතර දවස් ගානක් යනකම් මේ මහුම් සනීප වෙනකන් ඉන්න ඕනේ. නෝමල් හම්බුණත් සෑහෙන දවසක් දුක් විඳින්න ඕනේ. අමාරුවෙන් තමයි ඒව කරන්න ඕනේ චමින්ද. නෑ ඒකයි කුස්සිය කොහොදන එකයි එතන අයිඩියොලොජි. නෑ එහෙම මම මේ වළං හොදන සිද්ධිය නෙමෙයි ගන්නෙ. දැන් මං ඉන්නේ න්‍යායට. ඔයා කියවනේ මේ අයිඩියොලොජිකලි ස්ටැබ්ලිෂ් වුණ ඒවා කඩන්න හොඳ නෑ අමාරුයි ගැටුමක් ඇති වෙනවා කියලා. හැබැයි සමාජය වෙනස් වෙනවා. වළං කතාව පැත්තක තියමු අපි චන්දිම. දෘෂ්ටිවාදය කැඩීම ඇතුලේ තමයි අලුත් තැනකට අලුත් ව්‍යුහයකට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම කියන වළං කතාව පැත්තක තියමුකෝ. නැත්නම් උදාහරණෙ දී පැටලෙනවනේ අපි. දැන් ඔකට හොඳ උදාහරණයක් මම ඔයාලට කියන්නම්. හොඳ උදාහරණයක් මම කියන්නම්. අපි ලොකු රිසර්ච් එකක් කරා මඩකලපුව මොණරාගල සහ නුවරඑළිය. ඉතින් අපි ඒ කාලේ ආධුනික පර්යේෂකයෝ ප්‍රධාන පර්යේෂක වුණේ මහාචාර්ය ලක්ෂිරි ෆර්නන්දෝ ඒ වගේම මහාචාර්ය සිරි හෙට්ටිගේ පොලිස් කමිෂන් එකේ පළවෙනි සභාපතිවලා හිටපු එක්කන පොලිසිය සහෝදරවරු දන්නවා ඇති. මේ සිරි හෙට්ටිගේ එතකොට අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ක්‍රිස්ටින් බිග්ඩොන් කියලා ජර්මන් මේ ලේඩි කෙනෙක්. ඉතින් අපි මේ නුවරඑළියදී කරපු මේක රිසර්ච් එකකදී මේ මට මතකයි සම්බන්ධීකරණය ගැන ප්‍රොෆෙසර් හෙට්ටිගේ ඒ කණ්ඩායමට පැහැදිලි කරනවා. හෝල් එක කට්ටියම රැස් වෙලා වතු ජනයා සහ තවත් අය. ඒතර ඒක මේ මොකද්ද මේ කිව්වේ කියලා. ටිකක් හිතන්න. ඒ ජන්දෙම මෙහෙම. ඒ කියන්නේ අපිට සමහර අපිට මේ ලේසි නෑ. ඒ කියන්නේ අලුත් දෙයක් ගොඩනගන්න පරණ දේවල් සමහර විට සාහසික විදිහට අපිට ප්‍රතික්ෂේප කරන්න තියෙනවා. සරල උදාහරණයක් කියන්න අපි කාට කවුරුද දැන් මහන්සියෙන් ඉන්න හින්දා වැඩලත් ඇවිල්ලා ඉතින් නේද? අපි පොඩ්ඩක් සහැල්ලු කරමුකෝ මේක වැඩේ. දැන් අපි දැකලා නැහනේ පෙම්වතාගේ අතේ එල්ලිලා යන පෙම්වතියෝ මිසක පෙම්වතියගේ අතේ එල්ලිලා යන පෙම්වතුන් දැකලා තියෙනවද අපි? දැන් වා කියන කට්ටිය කියන ඒක සංස්කෘතියක්. ඒක තමයි. මම අහන්නේ ඉතින් මොකද වෙන්නේ මේ පෙම්වතියගේ අතේ එල්ලිලා ගියාම? ඔයා යන්න මං එන්නම් කියලා ගියාම මොකද වෙන්නේ? මම නම් ආසයි. ඒ වගේම උස ගෑනු ළමයි අන්න හරි හොඳ තැනකට ඔයා පිරිමි ළමයි හොඳ තැනකට ඔයා උස මිටි ප්‍රශ්නේ දැන් සාමාන්‍ය කෙනා කොල්ලා ටිකක් උස වෙන්න ඕනේ කියලා. ඉතින් මිටි උනම මොකෝ? ඉතින් මේවා සේරම සංස්කෘතික කාරණා තමයි ඔබ ඔයා කියන විදිහටම. හැබැයි සංස්කෘතිය කියලා කියන්නේ සමහර තැන් තියෙනවා දෘෂ්ටිවාදීමය හිර කඳවුරු. ඒක කඩන්න ඕනේ. හරි. අපි ඉස්සරහට යමු වෙනවා. දැන් කමෙන්ට් යන්න දෙන්නේ නේද? රයිට්. එතකොට දැන් කොහොම හරි දැන් මේක අහගෙන හිටපු අය අර සරල උදාහරණයක් යමු. මොකද්ද? ගෙදර වැඩවලට උදව් කරන්න ඕනේ. ගෙදරට අනන්‍ය වෙන්න. දැන් මාළුකු ලොක්කෝ වෙන්න හදන්න එපා. මම පන්තියේ හම්බුනම සමහර අය ඇඟිල්ලම දික් කරලා කියනවානේ මේකට උත්තර දෙන්න කියලා. දැන් මට එහෙම විදියක් නැහැ. නමුත් අපි ලොක්කෝ නෙමෙයි. ඉතින් අපි සියරම සොක්කෝ නේද? හැමෝම එක වගේ. කොහොමද මෙතන අපෝ මෙතෙන්ට යමු. මොකක්ද මෙයා කිව්වේ? ශ්‍රම ඵලයෙන් පරාරෝපණය වෙනවා. ශ්‍රම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලින් පරාරෝපණය වෙනවා. අනිත් අයගෙන් සමාජයෙන් පරාරෝපණය වෙනවා. අවසානයේදී තමන්ගෙන්ම පරාරෝපණය වෙනවා. ඔයාලා පුරාණ කියවන්න වෙරෝනිකා මැරෙන්න තීරණය කරායි කියලා මේ නවකතාවක් තියෙනවා. මට මතක නැහැ කාගෙද කියලා ට්‍රාන්ස්ලේට් කරේ නම් ගාමිණි වියන්කොඩ. ඒක තාම හොඳ නවකතාවක්. මේ පරාරෝපණය ගැන යමක් දැනගන්න පුළුවන් ඒකේ නවකතාවක් විතර ගත්තොත්. හරි. එතකොට දැන් අර මතකද අපි කතා කරා වෘත්තීය සමිති වලට බැඳීමට හේතු. ඒකෙදි මතකද මෙන්න මේක ඇයිලා තියෙන මොකද්ද? අර හුදකලා වෙන්නේ නැතුව අපි එකට එක්කව වෙන්න ඕනේ කියන්නේ. ඒක එන්නේ මෙන්න මෙතනින්. මේ පරාරෝපණ ක්‍රියාවලිය නිරත වෙන කෙනාට එක්තරා විදිහට වෘත්තීය සමිතිය කියන්නේ තමන්ගේ පරාරෝපණය නැති වෙන තැනක්. සමූහයක් විදිහට කණ්ඩායමක් විදිහට එකට ඉන්නකොට පරාරෝපිත හැඟීම එක්තරා විදිහට තමන්ගෙන් ඉවත් වෙනවා. ඒක මම ඉන්ටර්නෙට් එකකින් ගත්ත මේ ඉමේජ් එකක්. මේ සියලු මැෂින් වැඩ ගන්න. මිනිස්සු නෑ. ඒතර මිනිස්සු කොහෙද? දිව්‍යනිය ඔබ කොහෙද කියලා චිත්‍රපටයක් තිබුණා වගේ මිනිසුන්නිය ඔබ කොහෙද කියලා තමයි අහන්න වෙන්නේ. මෙතන කියන මාක්ස් රෝඩ්
the alienation of the worker is expressed as the more he මෙයා වැඩියෙන් නිෂ්පාදනය කරන නමුත් තමන් ලබන්නේ පරිභෝජනය කරන්න ඉතාමත්ම අඩුයි. ඒ වගේ මෙයා ගොඩාක් දේවල් මේ කාටද මේ ධනපති පන්තිට හදලා දුන්නට තමන්ට තියෙන ඉතාමත් පොඩ්ඩක්. අනිත් අය පොහොසත් වුණා තමන් දුප්පත් වෙනවා. ඒකට මැෂ්ලා ශ්‍රමිකයා වෙනුවට මැෂින් බලවත් වෙන්න පටන් ගන්නවා. රැකියා නැති වෙනවා. මිනිස්සු මැෂින් බවට පරිවර්තනය වෙනවා. හරි. මැෂින් විතරක් නෙවෙයි මැෂින් වෙන්නේ මිනිස්සුත් මැෂින් බවට පත් වෙනවා. ඔන්න පරාරෝපණය. එහෙම වුණාට පස්සේ එක බරපතල ප්‍රශ්නයක් විදිහට තමයි කවුද මේ මාක්ස් ඉදිරිපත් කරන්නේ. එතකොට ඔන්න ඔය ඉඳලා සමාජවාදී ප්‍රවේශයේ ඇතුළෙම අපි තව එකට පනින්න පුළුවන්. ඒකේ ඕනනම් අංක 2 කියලා. මොකද්ද? ලෙනින්වාදී ප්‍රවේශයට. සමාජවාදී ප්‍රවේශය තුල මාක්ස් ඉදිරිපත් කරනවා කම්කරුවාගේ ඉරණම්. ඊට පස්සේ ලෙනින් ඉදිරිපත් කරනවා වෘත්ති සමිති ව්‍යාපාරය සහ කම්කරු පන්ති ව්‍යාපාරය පිළිබඳව. ඒකෙදි මූලික වශයෙන් මොහු යොදා ගන්න සංකල්ප කීපයක් මම මෙතන සඳහන් කරලා තියෙනවා. මේවා ටිකක් වැඩියෙන් විස්තර කරන්න වෙන්නේවා. අපි වෙලාවගෙන පොඩ්ඩක් කතා කරමු. ලෙනින් කියනවා ඒවා එක්තරා විදියට ව්‍යාපාර විදියට සංවිධාන විදියට වැඩ කරන්නේ සාංසිද්ධිකව කියලා. මේ වචනේ පොඩ්ඩක් ඔලුවට ගන්නකෝ. සාංසිද්ධිකතාව. මේකට ඉංග්‍රීසියෙන් කියන ස්පොන්ටේනියස් කියලා. නිසර්ගයේ ඉබේම වගේ අදහස් තියෙන. සාංසිද්ධික කියන්නේ ස්වයන්ව සිද්ධ වෙන. කාගේවත් බලපෑමකින් තොරව. දැන් මෙහෙම හිතන්නකෝ. මේ අපි ලෙක්චර් එක කර ඉන්නකොට අපේ විශ්වවිද්‍යාලයේ හෝල් එකක හෝල් එක ඇතුළට සර්පෙක් එකපාරම දොරෙන් ඇතුළු වුණොත් එහෙම කාටෝ කවුරු කියන්න ඕනද? මෙන්න දැන් සර්පෙක් ඇතුළු වුණා. කරුණා කරලා සිළු දෙන අනිත් දොරෙන් එළියට යන්න කියලා. එහෙම කියන්න ඕනේ නැහැ. ඉබේම ක්‍රියාත්මක වෙනවා. ඉබේම ක්‍රියාත්මක වෙලා අනිත් දොර අරගෙන දොර අරගෙන යන්න. මල මගුල මටද කතා කරන්නේ? මේ අන්මියුට් වෙලා නැහැ. මම හිතන්නේ මියුට් වෙලා නැහැ කාගේ හරි මේකක්. එතකොට මේ සාංසිද්ධිකතාවය කියලා කියන්නේ ඒක මෙහෙවීමකින් තොරව සිද්ධ වෙන දෙයක්. මෙහෙවීමකින් තොරව සිද්ධ වෙන දෙයක්. ඒක කම්කරුවොත් තමන්ට පීඩා සිද්ධ වෙනකොට මර්ධනය එනකොට කවුරුත් මෙහෙවන්නේ නැතුවම විරෝධය පළ කරනවා. කට්ටිය මේක උදලා පනිනවා එළියට. ඒක කියන්නේ මේ ලොකු සංවිධානාත්මක භාවයක් නැහැ. විධිමත් භාවයකුත් නැහැ. සාකච්ඡා නැහැ. සංවාද නැහැ. මොකුත් නැහැ. ගිවිසුම් නැහැ. සේරම දෙකෙලිට බහින. ඉතින් මේවා වලින් සැලකුවේ සාංසිද්ධිකතා ව්‍යාපාර විදිය. සාංසිද්ධිකතා ව්‍යාපාරයක් කියලා කියන්නේ කිසිදු සංවිධානාත්මක කට්ටිය එකතු වෙනවා. හැබැයි උන් කිව්වා ඔහු මේ ලෙනින් කියනවා හැබැයි ඒ එකතු වීම ඇතුලේ එක්තරා විදිහේ අරගලකාරී සිතුවිල්ලක බීජාංකුර තියෙනවා කියලා කියන්නේ කලල අවස්ථාවක්. අරගලකාරී සිතුවිල්ලක කලල අවස්ථාවක් තියෙනවා කියලා. ඒක නොවැදගත් කියලා කිව්වේ නෑ. ඒ කියන්නේ පීඩණයට එරෙහිවීමේ ෂණිකව එරෙහිවීමේ ගති ලක්ෂණ. සංසිද්ධිකතාව කියලා මේ කියන්නේ මෙතන. පීඩණයට ෂණිකව. අපිට කවුරු හරි බැන්නොත් නම් පොඩි කාලේ නම් ගොඩක් කේන්තනේ අම්මට බැන්නමනේ නේද? ඉස්කෝලේ අපි කියන්නේ අඩුව මේ ඕන එකක් කියපන් ඕන කෙනෙකුට බැනපන් අම්මට බනින්න එපා. අම්මට බැන්න ගමන් තමයි ලොකු රණ්ඩු යන්නේ. ඒක ඉස්කෝලේ පහේ පන්ති ඉඳන් සිදුවෙන එක. කාට බැන්නත් ඉච්චර කේන්තියක් නෑ. අම්මා තක්කලා බැන්නොත් සෑහෙන කේන්තියක්. ඒ වගේ තමයි ඒක සාංසිද්ධිකව සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි මේ සාංසිද්ධික ව්‍යාපාර තිබුණා. ඒක දැක් කරනවා. යුරෝපයේ හැමතැනම මේවා තිබුණා. ඒක සිද්ධ වුණේ එයාගෙන ඕන මේ එකට සම්බන්ධය මතක තියාගන්න. හෙළිදරව් කිරීමේ සාහිත්‍ය නිසා. මොකද්ද මේ හෙළිදරව් කිරීමේ සාහිත්‍ය කියලා කියන්නේ?
හෙළිදරව් කිරීමේ සාහිත්‍ය කියලා කියන්නේ ඒ කර්මාන්ත ශාලාවල කම්කරුවන් මුහුණ දෙන පීඩා මර්ධනය මේවා විවිධ අය විසින් හෙළිදරව් කරනවා. සමහර අය ලේඛකයෝ, සමහර අය කවියෝ, සමහර අය චිත්‍ර ශිල්පියෝ මේ හෙළිදරව් කරනවා. සමහර අය කම්කරුවෝම, සමහර අය කම්කරු නායකයෝ මේ හෙළිදරව් කරන මෙන්න අපි විඳින තත්ත්වය, මෙන්න අපේ පීඩාව. එතකොට අනිත් කර්මාන්ත ශාලාවල ඉන්න අයට හිතනවා අපිත් ඒකමනේ භුක්ති විඳින්නේ, ඒ පීඩාවමනේ අපිත් භුක්ති විඳින්නේ. ඔන්න සමානකමක් ඇති වෙනවා. ඒක කට්ටිය එළියට බහිනවා. ඔන්න බලන්න. හෙළිදරව් කිරීම සාහිත්‍යය දැන් ඔයගොල්ලෝ අහලා ඇති තොල්ස්තෝයි කියලා කෙනෙක් ගැන රුසියාවේ. ඔහු සිටුවරයෙක්. සාල දාස්කන්ධයක් තිබුණ එක. නමුත් එයා පීඩිත ජනයා වෙනුවෙන් කොයිතරම් ලිව්වද, කොයිතරම් දේවල් අතහැරියද කියනවා නම් අන්තිමේ මැරෙන්නේ ඊටාම නිර්ධනයෙක් විදියට, මොකුත් නැති කෙනෙක් විදියට තමයි මිය යන්නේ. තොල්ස්තෝයි ගැන කියනවනේ ලෙනින් අපූර්ව කතාවක්. ඒ කතාව තමයි රුසියානු විප්ලවයේ කැඩපත තොල්ස්තෝයි කියලා. රුසියානු විප්ලවයේ කැඩපත තොල්ස්තෝයි. මේකේ අදහස මොකක්ද? රුසියානු විප්ලවයේ මූණ බැලුවේ නෑනේ. කැඩපතකින් ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ රුසියානු අධිරාජ්‍යයේ තිබුණු පීඩාකාරී තත්ත්වයන් ඊටාම පුළුල් විස්තරාත්මකව සහ ගැඹුරින් හෙළිදරව් කරපු එකන තොල්ස්තෝයි කියන එකයි මේකෙන් කියවෙන්නේ. තොල්ස්තෝයි තමයි ඒ අනිත් අයත් කරා, බෝකිලා ඔය කට්ටිය කරා. නමුත් මෙයාට වැඩි වැදගත්කම ලෙනින් දෙන්න. ඒකම හෙළිදරව් කිරීම නිසා තමයි දැනගන්නේ අනිත් අය මොකද්ද වෙන්නේ කියලා. ඔන්න එක කැලලක්. සාංසිද්ධිකතාවයේ හැදෙන හැටි, සාංසිද්ධිකතාව ව්‍යාපාර මතුවෙන හැටි, ඒව ඇතුලේ අර නිකන් අරගල කිරීමේ නැත්නම් විප්ලව කිරීමේ යම්කිසි බීජාංකුර තිබුණාය කියන එක මේ සේරම ලෙනින් කියනවා. ඒක සිද්ධ වුණේ මේ හෙළිදරව් කිරීම නිසා කියලාත් කියනවා. ඒ එක්කම ලෙනින් පෙන්눔 කරා වෘත්තීය සමිති තුල තිබෙන්නේ ආර්ථිකවාදී හැඟීමක් සහ ඔවුන් කරන්නේ ආර්ථික අරගල කියලා ඔහු කිව්වා. වෘත්තීය සමිති වල තියෙන ආර්ථිකවාදය ඒ වගේම කරන්නේ ආර්ථික අරගල කියලා. මේ දෙකත් අපි තේරුම් ගමුකෝ. ඔයගොල්ලෝ වතුර ටිකක් බොන්න, මාත් වතුර බොනවා. වතුර වල ඔක්සිජන් තියෙනවනේ. එහෙනම් මම සාමාන්‍ය ගොඩකට යෝජනා කරන වතුර බොන එක හොඳයි කියලා. මම පුංචි කාලේ බැලුවා ටෙලිනාට්‍යයක් මිහි කතගේ දරුවෝ කියලා. ඒක ටික බොහිමියන් චරිතයක් හිටියා. නිකන් හැමතිස්සෙම කියන දේ තමයි ලෝකයේ තියෙන උසස්ම පානය වතුර කියන. පිරිසිදු ජලයේ මේ වගේ වතුර බොන්න. හරි. මොකක්ද ආර්ථිකවාදී කියලා කියන්නේ? ආර්ථිකවාදී කියලා කියන්නේ හුදු ආර්ථික ඉල්ලීම් මත පමණක් පදනම් වෙන එක. ආර්ථිකවාදී කියන්නේ හුදු ආර්ථික ඉල්ලීම් මොනවද? වැටුප් වෙන්නට පුළුවන්, බෝනස් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙන මොන හරි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේශීය ආදායමකේ අවුරුද්දකට දෙසරයක් අර්ධෝපනිසුනේ තුරට සල්ලි ටික බෙදා ගන්න එක වෙන්නට පුළුවන්. මොන දැන් එතන වැඩ කරන කීපෙනෙකුට ගේන් තියන්න ඇති. මොනවා කරන්නද? අහිංසක මිනිස්සු බදු ගෙවනවා. ඒ කට්ටිය අවුරුද්දකට දෙසරයක් බෙදා ගන්න. මොන තරම් අසාධාරණ වැඩක්ද? සමහර මං කිව්වා ශ්‍රී ලංකන් එයාලයින් අවුරුද්ද දිගේම පාඩු ලබනවා. අන්තිම කාලේ බෝනස් බෙදා ගන්න. පාඩු ලබන ආයතන ලාභ බෙදා ගන්න එකම රට. ලෝකෙ කොහෙවත් නැතුව ඇති. හරි. ආර්ථිකවාදී. හරි. හිතේ තුනක් මේක අහගෙන ඉන්න. ආර්ථිකවාදී. ආර්ථිකවාදී කියන්නේ හුදු ආර්ථික ඉල්ලීම් මත පමණක් පදනම් වෙලා කටයුතු කරන එක. ඉතින් ලෙනින්ගේ තර්කය තමයි උත්තේ සමිති ගොඩක් කරන්නේ ඒක. ඒතර උන් කරන අරගලේ ආර්ථික අරගලයක්. ආර්ථික ඉල්ලීම් සඳහා කරන අරගලයක්. හරිම සරලයි. නමුත් වැදගත් වෙන්නේ මේ උත්තේ සමිති නිසා එක්තරා විදිහකට එකක් අර බීජාංකුර ලක්ෂණයේ තියෙනවා. අනිත් එක තමයි කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී සඳහා යම්කිසි දායකත්වයක් සපයනවා කියනවා. ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම, ලබා ගැනීම සඳහා යම්කිසි දායකත්වයක් සපයනවා කියන එක ලෙනින් විශ්වාස කරා. ඇයි? අයිතීන් ගැන කතා කරේ. වැඩපොලේ අයිතිය,
එහෙම නැත්නම් ගත්තොත් එහෙම වැටුප්පල අයිතිය මේ අයිතීන් ගැන කතා කිරීම නිසා ලෙනින් කිව්වා කම්කරුපන්තිය එක්තරා මට්ටමකට ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා පෙරමුණ ගැනීමක් සිද්ධ වෙනවා කියලා. හොඳයි. අපි තව ටිකක් ඉස්සරහට යමු. ඊට අදාළ වූ තවත් ඉදිරිපත් කරන වෘත්තීය සමිති වලට අදාළව ගලපනවා හෝ වෘත්තීය සමිති සතු වන්නේ වෘත්තීය සමිති විඥාණය කියලා. හැබැයි වඩා වැදගත් වෙන්නේ ඔහු කියන විදිහට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විඥාණය කියලා කියනෝ නෙලි. වෘත්තීය සමිති සතු වෙන්නේ වෘත්තීය සමිති විඥාණය. නමුත් වඩාත් වැදගත් වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විඥාණය කියලා ඔහු කියනවා. මොකද්ද වෘත්තීය සමිති විඥාණය කියලා කියන්නේ? වෘත්තීය සමිති විඥානය කියලා කියන්නේ වෘත්තීය සමිති විශ්වාස කරනවලු තමන්ගේ සියලු ඉල්ලීම් නැත්නම් විමුක්තිය වෘත්තීය සමිති කටයුතු හරහාම ලබාගත හැකි කියලා. වෘත්තීය සමිති කටයුතු වලින්ම විමුක්තිය ලබා ගන්න පුළුවන් කියලා වෘත්තීය සමිති හිතනවලු. එයා කියන එක පටු සිතුවිල්ල. ඒක හරියම ආකෘති එහෙම කරන්න බෑ කියලා. මොකද වෘත්තීය සමිති වලට හැමදාම අරගල කර ඉන්න සිද්ධ වෙනවා. වෘත්තීය සමිති වලට හැමදාම අරගල කර ඉන්න සිද්ධ නැහැ. අවුරුද්දකින් පඩි වැඩි කරාට පස්සේ ඊළඟ අවුරුද්දේ ආයෙ පඩි වැඩි කර ගන්න අරගල කරන්න ඕන. අවුරුදු 3කට ගිවිසුම ගැහුවොත් ආයෙ ඊළඟ අවුරුදු 3ට ගිවිසුම දාගෙන අරගල කරන්න ඕන. මේ විදිහට එයා කොහොම වෘත්තීය සමිති වල දෙන්නේ හුදු මේ වෘත්තීය සමිති තමයි එයාලා හිතනවා මේ එයාලගේ විමුක්තිය සමාජ විමුක්තිය ලබා ගන්න පුළුවන් වෘත්තීය සමිතිය හරහා කියලා හිතන එක. ඒක නම් කරා වෘත්තීය සමිති විඥානය කියලා. හැබැයි එයා කියනවා නෑ එහෙම නෑ. නිත්‍ය විමුක්තියක් ලබා ගත හැක්කේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විඥානයකින් කටයුතු කිරීම පමණයි කියලා දැන් කියනවා. ඔය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විඥානය කියලා කිව්වේ ඇත්තටම විප්ලවීය විඥානය. නැත්නම් අර අපි අර ඉස්සෙල්ලා පාවිච්චි කරපු වචන වලින් එකක් ගත්තොත් සමාජවාදයේ කෙරෙහි වූ විශ්වාසය. ඒතරගේ යෝජනාව මේ වෘත්තීය සමිතිය හරිනම් අර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක කොටස්කරුවෝ නැත්නම් සාකා බවට පත්විය යුතුයි කියන එක තමයි ලෙනින්ගේ යෝජනාව. ඒකට උතරකයක් කියනවා වෘත්තීය සමිති වාදය ගත්තට පස්සේ නැත්නම් වෘත්තීය සමිති භාවිතය ගත්තට පස්සේ වෘත්තීය සමිති භාවිතය මේ දේශපාලනෙන් තොර එකක් නෙමෙයි කියලා. ඔහුගේ තර්කය තමයි වෘත්තීය සමිති දේශපාලනිකයි. ප්‍රශ්නේ තියෙන්නේ වෘත්තීය සමිති දේශපාලනය වෘත්තීය සමිති විඥාණයෙන් නවතිනවද නැත්නම් එතනින් එහාට යනවද කියන එක. ඔව් කිව්වා. ඒකම ඔහු කියනවා වෘත්තීය සමිතියක් කියලා කියන්නේ වෘත්තීය සමිති වාදය කියලා කියන්නේ අර මුලින් කිව්ව එකම තමයි කම්කරුපන්ති සාංසිද්ධිකතා ව්‍යාපාරවල යම්කිසි වර්ධනයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක ගණපති පන්ති දෘෂ්ටිවාදයට අවනත වෙලා තියෙනවා. මොකද මේකෙන් අදහස් කරන්නේ? ඒ කියන්නේ ක්‍රමය වෙනස් කරන්න වෘත්තීය සමිති සම්බන්ධ වෙන්නේ නැහැ. ක්‍රමය නඩත්තු කරනවා. ඒක තමයි කියන්නේ ගණපති පන්ති දෘෂ්ටිවාදයට අවනත වෙලා ඉන්නේ කියලා වෘත්තීය සමිතිය. ඒ කියන්නේ ගණපති පන්ති විදිහක් නැති හින්දා ඒ කට්ටිය අපි විශ්වවිද්‍යාල වලට එවුවා. ඒ කට්ටියට හේන කුඹුර වැඩ තියෙනවානේ. හැබැයි අපි ඇවිල්ලා මොකද කරන්න ඕනේ? අපි හිතන්න ඕනේ යාළ වෙනුවෙන්. රටේ ජනයා අපිට වියදම් කරනවානේ. ඒක අපි වෙනුවෙන් හිතන්න. හිතනවා කියන්නේ ඥානය. thinking තමයි වැදගත් වෙන්නේ. ඒකට අපි කියන්නේ චින්තකයෝ කියලා. චින්තකලා ඉන්නවා නමුත් මං කිව්වේ චින්තකයෝ ඉන්නවා. ඒතර මෙයා කියනවා මේ දැනුම කම්කරු අතරට ගෙනියන්න ඕනේ පිටින් කියලා කියන්නේ මධ්‍යම පාන්තික බුද්ධිමතුන්. එයා ඒ වචනම පාවිච්චි කරනවා. මධ්‍යම පාන්තික බුද්ධිමතුන් කම්කරුවන් අතරට නැත්නම් වෘත්තීය සමිතිය ඇතුළට මේ දැනුම අරන් ගිහිල්ලා ඔවුන් වෘත්තීය සමිති විඥාණයෙන් ගලවාගත යුතුයි. ඕන ලෙන්ඩින්ගේ යෝජනාව. ඔවුන් වෘත්තීය සමිති විඥාණයෙන් ගලවාගෙන ඔවුන් ගේන්න උණු කොහෙටද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විඥානයකට. එතකොට තමයි වෘත්තීය සමිති වැදගත් ව්‍යුහයක් බවට පත් වෙන්නේ. ඒක නේද එයාලා කියන විප්ලවීය වැඩේට යොදා ගන්න පුළුවන් කියලා කියන්නේ. දැන් මේ කතා කරපු මූලික කාරණා. මේ මාක්ස් ලෙනින් වාදය කියලා වුණා අපිට මේක කියන්නට පුළුවන්. නැත්නම් සමාජ වෘත්තීය සමිතිය පිළිබඳ සමාජවාදී අදහස. න්‍යාය ප්‍රවේශය කියනකට වඩා අර එහෙම දාගත්තත් ගැටලුවක් නැහැ. වෘත්තීය සමිතිය පිළිබඳව මම අපි න්‍යාය ප්‍රවේශ ගැන ඇහුවත් ඕගොල්ලෝ සමාජවාදී මේ අදහස ගැන කියලා ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ.
එතකොට මේක ටික පුළුල් සාකච්ඡාවක් බවට උන්පත් කරා. මාක්ස් කිව්වා මූලික හරය සාරය ඒ කියන්නේ අර පරාරෝපණය කියන එක මාරි ගැඹුරුයිනේ. ඒ වගේ දේවල් කම්කරුපන්ති ව්‍යාපාර කොහොමද සමාජය ඇතුනේ කියන කාරණේ. ලෙනින් තනිකරම උති සමිති ව්‍යාපාරයේ දිහාවට නැත්නම් උති සමිති ව්‍යාපාරය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව අදහස් ඉදිරිපත් කරා. ඊට අදාළ ඒ අදහස් ඉදිරිපත් කරන පොතක් තියෙනවා මේ මගේ ළඟ තියෙනවා. මට කොහොම වීඩියෝ දාලා පෙන්නන්න පුළුවන්. ලෙනින්ගේ තෝරාගත් තුති වෙලුම් ඔයාලා දන්නා ලෙනින්ගේ වෙලුම් 12ක් තියෙනවානේ. ඒකේ පළවෙනි වෙලුමේ තියෙනවා ප්‍රධාන කොටස් 4ක්. ඒ 4ෙන් තියෙන කලියුත්තේ කුමක්ද කියලා පොතක්. මේ පොතේමයි තියෙන්නේ. කලියුත්තේ කුමක්ද පටන් ගන්නෙ කලියුත්තේ කුමක්ද 112 වෙනි පිටුවේ ඉඳලා 379 වෙනි පිටුව දක්වා තියෙනවා මේ පොත. නමුත් ඒකේ 3 වෙනි සහ 4 වෙනි පරිච්ඡේද 3 වෙනි සහ 4 වෙනි පරිච්ඡේද තුල මේ විස්තරය බොහොම ගැඹුරින් සහ පුළුල්ව සාකච්ඡා කරන කාටද වැඩිපුර තම සතුට සහ තම දැනුම ඥානය වර්ධනය කර ගැනීම සඳහා කියවන්න ඕන නම් ඒ පොත කිව්වට වැරද්ද නැහැ. මම ඔයගොල්ලෝ පොත් දෙකක් යෝජනා කරා මේ සම්බන්ධ එකක් ලෙනින්ගේ තෝරාගත් කුති වෙලුම් 12යි පළවෙනි වෙලුම. ඒකේ කලියුත්තේ කුමක්ද කියන පොත ඒ පොත ඇතුලේ තියෙන. අනිත් තමයි කුමාර ජයවර්ධනගේ විද්‍යාත්මක සමාජවාදයේ කෙටි හැඳින්වීමක් කියන පොත. ඒතරේ පළවෙනි කොටස ඒක කොටසක් ඉවර කරා. තව අපිට කීපයක් තියෙනවා. මගේ දේශනේ මම ඉතින් නවත්තන්න හදන්නේ. නමුත් ඔයාලට පුළුවන් මම ටිකක් අඩුවෙන් කතා කරන්න මොකද මහන්සියක විදිහට කතා කරා. නමුත් ඔයාලට පුළුවන් මේ සමහර දේවල් මම අහන්නත් මම කෙටියෙන් දේවල් පැහැදිලි කරන්න. ඊළඟට මේ හැමෝම කතා කරන්න මම කැමතියි. මොකද හේතුව මේ හැමෝගෙම කටහඬවල් ඇහෙන එකත් හොඳයි නේද? අර මාවසේ තුන් කිව්වේ දහසක් මත ගැටේවා දහසක් මල් පිපේවා කියලා. ඒ වගේ හැමෝටම අවස්ථාවක් තියෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපහැදිලිකමක් වෙනවා මම අහන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ඉතිරි කොටසට යමු. දම්ස ඔව් එහෙම කියන්න. ඔස මේ අද ප්‍රසන්ටේෂන් එක මේ LMS මට ඇහෙනවා අඩුයි. අද ප්‍රසන්ටේෂන් එක LMS එක නැහැ නේද? නෑ තාම නෑ. තාම දැම්මේ නෑ. මම ඒක දාන්න. සර් ඒ වගේ පුළුවන් උත්තරේ පැහැදිලි නේද ඒකට? ඔව් සර්. ඒ වගේම සර් පුළුවන් නම් මේ කලින් අනේ පොඩ ඇහෙනවද? පොඩ කියන කවුද මේ කතා කරන්නේ? ඉන්නව බලන්න. ඔව් කතා කරන්නේ රංජන. ඔව් සර්. රංජනට ඇහෙන කියන්නේ? සර් ඒ වගේම පුළුවන් නම් අපිට මේ කලින් ප්‍රසන්ටේෂන් වල මේ රෙකෝඩින් ටිකත් LMS අප්ලෝඩ් කරන්න පුළුවන්. රෙකෝඩින් නම් දරුවෝ මට මේ ඔය කියන මේ අපි ඇවිල්ලා මම දවසක අපි ඩිජිටල් අය නෙවෙයි මට තේරෙන්නේ නැහැ මේ රෙකෝඩින් දාන හැටි. මොකද හේතුව දැන් ඔයාලගෙන් මේක උන මේක රෙකෝඩ් වෙනවා. රෙකෝඩ් වෙලා ඩොකියුමන්ට්ස් වල ඒක මේ ඩවුන්ලෝඩ්ලා තියෙන්නේ මේ සෝරි මේ ඩවුන්ලෝඩ් තමයි. මේ අප්ලෝඩ් වෙලා තියෙන්නේ මේ මොකොත් නාමකින් තොරව. දැන් එහෙම තියෙනවා අප්ලෝඩ් වුණ විශාල ප්‍රමාණයක්. ඉතින් මම ආයෙ මුලින් ඉඳන් සේරම අහන්න ඕනේ මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් ඔයගොල්ලෝ හොඳටම තේරුම් ගන්න මේ ඔන්ලයින් ටීචින් කියන්නේ ඇත්ත වශයෙන්ම ගත්තොත් ගුරුවරයාගේ පැත්තෙන් හරිම වදයක්. නමුත් මේ නිව් නෝමල්ස් එක ඇතුලේ වෙන උත්තරයක් නැහැනේ අපිට රංජන. ඒ හින්දා අපි මේක කරනවා. ඒතර මේකේ මේ IT පාර්ට් එක දැන් මට එහෙන් යෝජනා කරන්නේ මේ එන ළමයින්ගේ නන්ලයිස්තුව මේකේ රෙකෝඩ් කරගන්න කියලා මම කියන්නේ මට තේරෙන්නේ ඔයගොල්ලෝ කරන්න මේ ඔයගොල්ලොන්ට කරන්න බැරි නම් මම ලෙක්චර්ස් කරලා නවත්තන්නම් කියලා. ඊට පස්සේ මට ආයතනික නෑ ප්‍රශ්නයක් නෑ ඒක අන්තිම මම කොහොමද ඔන්ලයින් ටීචින් අතර මේ පැමිණීමක් බලනවා කියන එක තනිකරම වැරදි වැඩක් කියලා. පැමිණීමක් බලනවා කියන එක වැරදි වැඩක්. මොකද හේතුව සමහර ළමයින්ට ඩිවයිසස් නෑ සමහර ළමයින්ට සිග්නල් නෑ. ඉතින් අපි පැමිණීමකට ලකුණු දෙන්න ඕනේ එතකොට. මම කොයි 185 බලන එක නවත්තන්න. හරි. කරුණාකරලා ළමයින්ට වාඩි වෙන්න දෙන්න. හැබැයි මගේ වැඩක් තියෙනවා මම මේ ලයිස්තුව මට පාටිසිපන්ස්ලා සේරම බලා ගන්න පුළුවන් හින්දා මම try කරනවා මැද කාගේ හරි නම් ටික අහලා බලන්න. ඒතර මට පුළුවන් මේක ලොග් කරලා තේ හදන්න ගිහිල්ලාද නැත්නම් ඒක හොදන්න ගිහිල්ලාද කියලා මට බලා ගන්න පුළුවන්. ඒකයි මම අතරින් මෙතනින් ගේන්නේ. ඉන්දරංජන මේ රෙකෝඩින් දානවා කියන එක එහෙම මට උදව් කරොත් ඒක කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි මේ අහහ දාන්න නැත්නම් ඔහේ දාන්නත් පුළුවන්. ඔහේ දැම්මට පස්සේ මාතෘකාවක් නැහැනේ.
ඔයාලට ඉතින් දිගට අහන්න පුළුවන්. අනිත් එක තමයි මං හිතන්නේ මේ බෝරින්කම ආයෙ විඳින්න ඕනද රෙකෝඩින් උත් දැන් මේ විඳින දුක මදිද මම මේ කතා කරද්දී. ඔය දුක ආයෙසර රෙකෝඩින් උත් විඳින්න ඕනේද? ඊට නම් ප්‍රසන්ටේෂන් එක දාලා පස්සේ ඕගොල්ලෝ ලෙක්චර් එක මතක් වෙනවා. නේද? මම උත්සාහ කරන්නම් රංජන. නමුත් මට ඒ තරම් ලොකු විශ්වාසයක් දෙන්න බෑ මේ රෙකෝඩ්ස් දාන්න. උත්සාහයක් ගන්නම් මම. කියන්නේ වගේ ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් නේ. මම මේ උත්සාහය ගන්නම්. ඔයාලට මේක රෙකෝඩ් කරගන්න ක්‍රමයක් තියෙනවා නම් ඇත්තටම වඩා හොඳ ඕගොල්ලෝ මේක රෙකෝඩ් කරගන්න. ඒක ඔයාලා ෂෙයා කරගන්න ඕනේ. මං හිතන්නේ ඒ තාක්ෂණය නැත්තම් මං හොඳම දේ මෙහෙම කරන්න. මම කෙනෙක්ව තව මේ කෝ හොස්ට් කෙනෙක් කරන්න. කවුද මේ නාමල් ඉන්නවද මේ ලෙක්චර් එකේ මේ වෙලාවේ? ජනක මට පොඩ්ඩක් උදව් කරන්න. ඒකට කොහොමද අපි කරන්න කරන්නේ? දැන් මම කරන ලෙක්චර් එක මම ඔයාව හොස්ට් කෙනෙක් කරොත් එහෙම ඔයාට පුළුවන් රෙකෝඩ් කරන්න. ඇයි ඒ? ඒක තමයි දැන් අද කරන්න අද කළ වැඩක් නැහැ නේ. මම වට මේ ඊළඟ සැරේ මම ඔයාව හොස්ට් කෙනෙක් විදිහට සයින් කරන්න. ඒකට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. රංජන එහෙම කරන්නම් මම. හොඳයි සර් හොඳයි. රයිට් ඕකේ. කො ඉතින් පාඩම ගැන මොකුත් නැද්ද අහන්න දෙයක්? කො අපේ කට්ටිය ඉන්නකො බලන්න. නිහාල් ඉන්නවා. උඩම ඉන්නවා නිහාල් ෆ්‍රැන්සිස්. නිහාල් කොහමද? කොහොම නිහාල්? නිහාල්? ඔන්න ඒක තමයි. කට්ටිය නැහැ. සුරංග සමේ දැන් ධනවා දැන් ධනපති පන්ති අපි වෙන් කරලා හඳුනා ගන්න කොහොමද? ඒ කියන්නේ වැඩ කරලා අපි තුමු වැඩ කරලා ගොඩක් මුදල් හම්බ කරලා කම්පැනි හදන ඒ කට්ටිය එතකොට එහෙමද නැත්නම් වෙන ධනපති මූලයක් තියෙනවද සර් වෙන? ඕක ප්‍රශ්නේ මෙහෙමනේ. ධනපතියා කවුද කියන එක තීරණය වෙන්නේ ධනපති විඥානය ඇතුලේ ඉන්න ඕනම කෙනෙක් ධනපතියෙක් තමයි. දැන් ප්‍රශ්නේ තියෙන ඔන්න ඔතන දැන් ඉස්සර වගේ නෙමෙයි සඳරු මේ උතුරංග දැන් වෙනස්. දැන් ඒ කාලේ 760 ගණන් වල 800 ගණන් වල ධනපතියා වෙනම හඳුනා ගන්න පුළුවන්. නිර්ධනයා වෙනම හඳුනා ගන්න පුළුවන්. එතක ඒ කියන්නේ ධනපති ක්‍රමය කියන එක නිර්ධනයාගේ දෘෂ්ටිවාදයක් බවට පත් වෙලා තිබුණේ නැහැ නේ කාලේ. දැන් ධනපති ක්‍රමය කියන එක හැමෝගෙමනේ. දැන් ධනපති ක්‍රමය හැමෝගෙම නිසා මම නම් කියන්නේ හැමෝම ධනපතියෝ තමයි. ඒක සල්ලි තියනවද නැද්ද කියන එක මත නෙමෙයි රඳා පවතින්නේ මේ සුරංග. අපි ඉන්නේ කවර දෘෂ්ටියක් වැළඳගෙනද? මේක මගේ පැහැදිලි කිරීමක්. මේකට විරුද්ධ වෙන්න පුළුවන් කෙනෙකුට. අපි ඉන්නේ කවර දෘෂ්ටියක් මතද? ඉතින් ඒතර අපි මේ ධනපතියෝ තමයි අපි. ධනපතියෝ තමයි. ඊට බරපතල විග්‍රහයක්. තවත් පැත්තකින් ගත්තට පස්සේ අද තියෙන ප්‍රශ්නයක් තමයි ධනපති. දැන් උදාහරණයක් ඔය සම්බන්ධයෙන් කතා කරලා